තමයි මේ අද තමයි මේ කරන්නේ මේ මම ඔයාලට බේස් ලයින් එකේ දේවල් ටික කියලා දීලා තියෙන්නේ මේ ඇල්කොහොල් වල මේ අද තමයි ඉස්සරහට කියලා දෙන්නේ මේ අ, ලක්මී ලක්මී මේ ලක්මී මාමී පොඩ්ඩක් අද මම කියන එක්ස්ට්‍රා පොයින්ට්ස් ටික එහෙම ලියලා පොඩ්ඩක් මේ නෝට් එකක් හදන්න වගේ බලන්න ළමයි මම මේ ටිකක සමහරට අපහැදිලි තැන් මම කියන ඒවා මේ මම කියන්නේ ඔය අපහැදිලි තැන් තියෙයි මේ ටික එතකොට මේ කන ගොඩක් ඒවා පොයින්ට් ෆෝම් එකෙන් තියෙන්නේ මොකද ගොඩක් ඒවා මේ බෝඩ් ග්‍රවුන්ඩ් එකේ තියාගෙන තිබුවා ඒක නිසා මේ අනික් කටයටත් ක්ලියර් වෙන විදිහට මේක ලියන්න ඔය දෙන්න පොඩ්ඩක් පොඩි නෝට් එකක් හදන්න ගොඩක්ම අමාරු වෙන තැන් තියෙන්න පුළුවන් වෙන්නේ මේ බෝඩ් ග්‍රවුන්ඩ් එකේ දීපු නෝට් එකේ හරිද එතකොට මේ ඇල්කොහොල් වල අපි බලමු දැන් ඔයාලට කැම් යුනික මොකාරි කේස් එකක් වගේ දුන්නොත් කොහොමද ඒක හැන්ඩල් කරන්න කියලා සාමාන්‍යයෙන් ඇල්කොහොල් ගැන මේ ඔයාලට දුන්නොතින් ගොඩක් කට්ටිය එක්සෑම් පොයින්ට් ඔෆ් view එකෙන් આવතින් තුනෙන් එකකට විතර හම්බෙන කේස් එක ඇල්කොහොල් හරිද ඒ කියන්නේ ඇල්කොහොල් ගැන ඉන් ඇන්ඩ් අවුට් හොඳට දැනගන්න ඕන අනිත් එක තමයි ඇල්කොහොල් ගැන මොනවා හරි ප්‍රසන්ට් කරද්දී කොයි වෙලාවකවත් ඇල්කොහොලික් කියන වචනේ යූස් කරන්න එපා ළමයි. හරිද? එතකොට මේ ගොඩක් මේ සිටුේෂන් වල කියන්නේ අපි මනුස්සයත් නිකන් අර ලේබල් එකක් මේ අලවනවා වගේ ඇල්කොහොලික් කියලා. අපිට කියන්න පුළුවන් patient මේ heavy alcohol consumption එකක් තියෙනවා කියලා. හරිද? ඒක පොයින්ට් එකක්. අනිත් එක තමයි මේ අපිට ගොඩක් වෙලාට හිස්ට්‍රේකදී ලියද්දි හරි කියවද්දි හරි මොනවා හරි ඕන වෙනවා පේෂන්ගේ ආපු මෝඩ් එක හරිද ඒ කියන්නේ පේෂන්ගේ ඇඩ්මිෂන් මෝඩ් එක ඒක හරිම ඉම්පෝර්ටන්ට් පැති කීපයක් තියෙනවා එකක් තමයි කවුරු හරි පේෂන්ට් කෙනෙක් විලින්ග්ලි ආවනම් ඒ කියන්නේ පේෂන්ට්ම ඇවිදගෙන ආවනම් අපිට මම ඔයාලට 5 ස්ටේජස් කිව්ව මිනිස්සෙක් ට්‍රාන්සිෂන් එකක් වෙන ස්ටේජස් 5ක් තිබ්බා කිව්වා. එතකොට ඒකේ මිනිස්සෙක් ඇවිදගෙන මාව කියන්නේ. නැත්තම් අපි හිතමුකෝ patient කුදලගෙන ආවා කියලා. patient brought by family members. එතන කියනවා එතනම කියන මේ වාක්‍යෙම patient is not motivated කියලා. ඒ කියන්නේ patient ඇත්තටම එන්න උවමනාවක් නැහැ කියන එක තමයි ඒක කියන්නේ. එතකොට ඒක ලොකු පොයින්ට් එකක් management wise. මොකද අපිට pre contemplation stage එකකින් තමයි එයා manage කරන්න පටන් ගන්න වෙන්නේ. මෙයා මේ ස්කූප් කරගෙන ආවනම්. හරිද? ඊට පස්සේ මේ අපිට contemplation stage එකෙම පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් contemplation action වගේ අතරමැදි stage එකකදී පටන් ගන්න පුළුවන් management patient ගේ presentation එක self admission එකක් න ะ. හරිද ළමයි? හරිද? ළමයි හරිද? ඊළඟට සමහර වෙලාවට මේ patient ලා admit වෙන්න පුළුවන් mode එකක් තමයි legal system එකකින්. ලීගල් සිස්ටම් එකකින් කියන්නේ සමහරට මැජිස් හැම අපි ලංකාවේ වන්න ඕන මිනිස්සෙක් මැජිස්ට්‍රේට්ගේ යටතේ තමයි ඉන්නේ. හරිද? එතකොට ලීගල් සිස්ටම් එක යටතේ මෙයාගේ මල්ටිපල් මොනවා හරි ඩ්‍රග් ඇබියුස් එකක් එක්ක ලීගල් සිස්ටම් එකෙන් මෙයාව රිෆර් කරන්න පුළුවන්. මෙයා under influence of the alcohol කියන එක අපිට ඩිටෙක්ට් කරන්න නැත්නම් ඇල්කොහොල් ඇබියුස්ද අන්න ඒවා ටෙස්ට් කරන්න. එතකොට ඇල්කොහොල් එක්ක හැන්ඩින් හැන්ඩ් යන දේවල් තමයි ළමයි හරිද අපි ඇල්කොහොල් එක්ක පේෂන්ට් කෙනෙක් ප්‍රසන්ට් වෙනවා නම් අපි 100% කම්පල්සරිලි මොනිටර් කරන්න ඕන බලන්න ඕන පේෂන්ට අද ඩ්‍රග් ඇබියුස් තියෙනවද කියලා හරිද එතකොට අනිවාර්යෙන්ම පේෂන්ට් කෙනෙක් දීලා අපි ඇල්කොහොල් විතරක් මොනිටර් කරලා පේෂන්ට් කෙනෙක් හෙරොයින් අයිස් වගේ ඩ්‍රග් එකක් ගන්නවා කියලා අරගෙන කියලා අහුනොතින් ඒ පේෂන්ට්ගේ අනිවාර්යෙන්ම අපි බලලා තියෙන්නේ 50% විතරයි 50% කියන තමයි මොකද හෙරොයින් වගේ දේවල් ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙච්ච කෙනෙක් නම් ඕපියොයිඩ්ස් වලට ඔපියොයිඩ්ස් වලට එහෙම ඇඩික්ට් වෙච්ච කෙනෙක් නම් අපේ ෆස්ට් කන්සර්න් එක වෙන්න ඕන ළමයි කෙලින්ම ඒ හෙරොයින් ඇබියුස් ඒක ඇල්කොහොල් කියන එකට ෆස්ට් ලයින් මැනේජ්මන්ට් එක දෙන්නේ නැහැ එතකොට හෙරොයින් ඇබියුස් කරලා කවුරු හරි ඉන්නවා නම්
උන්දට ඉස්සෙල්ලා මැනේජ් කරගන්න හෙරොයින් ඇබියුස් එක. ඇල්කොහොල් ඇබියුස් එක දෙවෙනි ස්ටෙප් එක. එතකොට අපි මිස්ලීඩ් වෙන්න පුළුවන් එක තැනක් තමයි මේ පේෂන්ට අපිට ඉස්සෙල්ලම ක්ලික් කරන ඇල්කොහොල් අපි පටගාලා පැන්න ගමන් ඇල්කොහොල් මැනේජ් කරගෙන යනවා. අපි ඊටහාට කන්සර්න් කරන්නේ ඩ්‍රග්ස් මොනවද බැලින්නම් අන්තිමට උන්දර ඇල්කොහොල් වලට වැඩිය අයිස් හෙරොයින් වගේ ඒවා ගහන. ඊට පස්සේ අනිත් එක තමයි ඇල්කොහොල් පේෂන්ට්ලට හෑන්ඩ් ඉන් හෑන්ඩ් යන ડિප්‍රෙෂන් තියෙනවා. හරිද? හෑන්ඩ් ඉන් හෑන්ඩ් යන ඩිප්‍රෙෂන් තියෙනවා. මම ලියාගන්න පුළුවන්ද මේ ටික? ස්පීඩ් එක වැඩි වගේද? නෑ ඒ පුළුවන්. හරිද? ඇල්කොහොල් කට්ටියට හෑන්ඩ් ඉන් හෑන්ඩ් යන ડિප්‍රෙෂන් තියෙනවා. මොකද එක්කෝ පේෂන්ට් ડિප්‍රෙෂන් නිසා ගන්න ඇල්කොහොල් ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇල්කොහොල් අරගෙන මිනිස්සයා ડિප්‍රෙස් වෙලා තියෙන්න පුළුවන්. හරිද? එතකොට අපි ඉස්සෙල්ලාම බලනවා එතකොට දැන් හොඳ ප්‍රශ්නයක් එනවා අපි ට්‍රීට් කරන්න ඕන ડિප්‍රෙෂන් වලටද ඇල්කොහොල් වලටද කියලා. හරිනේ ළමයි? හරිද? හරිද? ඔයාලට හිතෙන්නේ ඉස්සෙල්ලා ට්‍රීට් කරන ඇල්කොහොල් වලටද ඉස්සෙල්ලා ට්‍රීට් කරන්න ඕනේ ડિප්‍රෙෂන් වලට? ළමයි try කරන්න. වැරදුනාට කමන්නේ. දර්ශික මේ ડિප්‍රෙෂන් වලට ඉස්සෙල්ලා ට්‍රීට් කරන්න ඕනේ නැත්නම් ඇල්කොහොල් වලටද? ඒක බලන්න ඕනේ. ඒ මල්ලි කෝක නිසාද වුනේ ඉස්සල්ලාම හරියටම හරි ඉස්සෙල්ලම ආපු පැතොලොජි එකට තමයි ට්‍රීට් කරන්නේ. කාට හරි ඉස්සෙල්ලා ඩිප්‍රෙෂන් ආවනම් එයාගේ ඩිප්‍රෙෂන් එකට තමයි ඉස්සෙල්ලා ට්‍රීට් කරන්න ඕනේ. ඊළඟට කාට හරි ඇල්කොහොල් නිසා ඩිප්‍රෙස් වුණා නම් අපි බලන්න ඕන සිම්ප්ටම් ඇනලිසිස් එකක් කළා. ඒ කියන්නේ හොඳ සිම්ප්ටම් ඇනලිසිස් එකක් කළා මොකද්ද මේ මිනිහට ඉස්සෙල්ලා ආවේ කියලා. ඒක බලලා තමයි මිනිස්සුන්ට ට්‍රීට් කරන්නේ. ඊළඟට මල්ටිපල් සබ්ස්ටන්ස් ඇබියුස් එකක් තියෙන පුළුවන්. මල්ටිපල් සබ්ස්ටන්ස් ඇබියුස් එකේ ළමයි ඕක මේ ඇබියුස් වෙන්න පුළුවන් ලංකාවේ සෙටප් එක ඇතුලේ ඇබියුස් වෙන්න පුළුවන්. හෙරොයින් තියෙනවා, ගංජා තියෙනවා, LSD තියෙනවා, ඊට පස්සේ අයිස් තියෙනවා. හරිද? ඒ කියන්නේ අයිස් කියන්නේ මේ ළඟකදීම වගේ ආපු එකක්. ඒක නිකන් වීදුරු ස්පටික වගේ තියෙන ළමයි අයිස් කියන එක. ඕකෙන් ගොඩක්ම සිවියර්ම ඩ්‍රග් එක තමයි අයිස් කියන එක. ඊට පස්සේ කැනබීස් තියෙන පුළුවන්. කැනබීස් ළමයි කිසි අවුලක් නැහැ. ගහපියෝ හිනාවි ඉන්නවා අතල්ලක. ඊට පස්සේ ඇල්කොහොල් තියෙනවා. ඊට පස්සේ නිකොටින් ඇබියුස් තියෙනවා. නිකොටින් ඇබියුස් කියන්නේ සිගරට් තමයි ගොඩක් වෙලාවට. ඔන්න ඔය වගේ කතන්දර ටිකක් තියෙනවා ලංකාවේ සිටප් එක ඇතුලේ ඇබියුස් කරන්න පුළුවන්. ජාති තියෙන තව මර්ජුවාන කියලා ජාතියක් තියෙනවා. ඒව ගහන්න පුළුවන්. තව එක අයිටම් එකක් තියෙනවා ළමයි. ඒක මේ ලෝකලි මිනිස්සු ප්‍රිපෙයාර් කරගන්න වෙලි ටොක්සික් දෙයක්. ඒ කියන්නේ අර බැටරි වල ඇතුලේ තියෙනවා මේ බැටරි වල ඇතුලේ තියෙනවා කළු පාට කාබන් රොඩ් එකක්. හරිද? ඔන්න ඔය කාබන් රොඩ් එක ගලක උලලා හරිද? ඒව දෙහි තියෙනවනේ. දෙහිත් එක්ක අරගෙන ගන්න ඩ්‍රග් එකක් හදාගන්න ඩ්‍රග් එකක් තියෙනවා. අපි ඉතින් අර ඔය හැමදේම ඒ කියන්නේ ගොඩක් දේවල් අහලා මෙයාගේ මොන පැත්තටද යන්නේ කියලා අපි බලන්න ඕන. ඔව්ව තමයි ලංකාවේ සෙටප් එක ඇතුළත අපිට අහුවෙන ඇබියුස් කරන්න පුළුවන් ඩ්‍රග්ස්. කලින් කාලයක් තිබුණා අර කොෆ් සිරප් එහෙමත් ඇබියුස් කරපු. හරිද? ඒ අතරේ දැන් අලුත් මේ සමහර අලුත්ම ට්‍රෙන්ඩ් එකක් යනවා ළමයි. හොස්පිටල් ඇඩ්මිට් වෙනවා මේ පේන් කියාගෙන left side urinary colic එක පේන් එකක් කියාගෙන. එතකොට අපි එනකොටම ක්ලික් වෙන්න ඕන මේ ඒ කියන්නේ මේ පේෂන්ට්ලා ડોක්ටර් ෂිපින් වගේ යනවා. يعني තැන තැන ගියා වගේ එනවා. ඒකට හේතුව තමයි මේගොල්ලොන්ට අර පෙතිඩීන් දීලා. පෙතිඩීන් මොන කුලේ ඩ්‍රග් එකද ළමයි? පෙතිඩීන්, මෝෆින් පෙතිඩීන් ඔපියොයිඩ්. ස්ට්‍රෝං ඔපියොයිඩ්ස්. හරි ස්ට්‍රෝං ඔපියොයිඩ්ස්. එතකොට ඔපියොයිඩ්ස් දිගට ගත්තට පස්සේ මිනිස්සු මේකට ඇඩික්ට් වෙනවා ළමයි. සමහර ડોක්ටර්ස්ලා ඉන්න ඔපියොයිඩ් ඇබියුස් කරන. හරිද? ඔපියොයිඩ් ඇබියුස් කරන සමහර ડોක්ටර්ස්ලාත් ඉන්නවා. එතකොට වීක් ඔපියොයිඩ් එක මොකද ළමයි මම කියලා දීලා තියෙනවා වීක් ඔපියොයිඩ් එක. වීක් ඔපියොයිඩ් එක වීක් ඔපියොයිඩ් එක ස්ට්‍රෝං ඔපියොයිඩ් එක පෙතිඩීන් මෝෆින් වීක් ඔපියොයිඩ් එක ටී අගුරෙන් පටන් ගන්නෑ.
tramadol හරිද tramadol හරි weak opioid එක tramadol එකක් දෙනවා නම් tramadol එකත් එක්ක combine කරන්න ඕන 10 mg domperidone TDS dose එකක් හරිද ඒ කියන්නේ tramadol එක දෙනවා නම් patient ලා compare කරනවා nausea එකකුයි vomiting එකකුයි හරිද මේ එතකොට හැමතිස්සෙම tramadol එක දෙනවා නම් tramadol එකත් එක්ක domperidone එක අනිවාර්යයෙන්ම දෙන්න ඕන හරිද ඊළඟට දැන් patient ලා ඉන්නේ pethidine එකත් එක්කනේ pethidine එක හැමතිස්සෙම IM injection එකක් එතකොට pethidine එක සාමාන්‍යයෙන් දෙන්නේ 50 mg හරිද 50 mg IM injection එකක් ඒකත් එක්ක Phenergan එකක් දෙන්න ඕන 25 mg හරිද ලියා ගන්න ඕනවා ලක්මි ලියනව නේද ඔවා ඔව් හරිද pethidine එකත් එක්ක අනිවාර්යයෙන්ම Phenergan එකක් දෙන්න ඕන සාමාන්‍ය හිතන්නකො 6-4 දඩාර පොරක් කියලා හරිද එතකොට අන්න ඒ වගේ කෙනෙකුට සමහරවිට pethidine 50 එක මදි වෙන්න පුළුවන් හරිද pethidine 50 එක මදි වෙන්න පුළුවන් pethidine 50 එක මදි වුණොත් එයාට pethidine 75 mg දෙන්න පුළුවන් IM dose එක හරිද එතකොට ඒක shoulder එකට දෙන්නේ ළමයි මේ එක්ස්ට්‍රා පොයින්ට් ටිකක් කියලා දීගෙනම යන්නද නැත්නම් මට ඒ කාලේ ඕක කෙනෙකුට අමතක වෙනවා හරිද කමක් නැද්ද ළමයි ආයි හරිද එතකොට ඒ ඉන්ජෙක්ෂන් එක දෙන්නේ කොහොමද කියලා ගත්තොත් හරිද pethidine එක දෙන්නේ කෙලින්ම මේ shoulder joint එකේ acromion එක අහුවෙනවනේ එතන ඉඳලා 3 finger breaths පල්ලෙහින් තමයි දෙන්නේ එතන يعني අර shoulder joint එකේ acromion එක අහුණාට පස්සේ එතන ඉඳලා 3 finger breaths පල්ලෙහින් තමයි ඕක ඉන්ජෙක්ෂන් එක දෙන්නේ හරි එතකොට Phenergan එකත් එක්ක combine කරලා දෙන්නේ සාමාන්‍යයෙන් pain management වලට pethidine එක මේ දෙන්නේ නැහැ surgeries කරපු කට්ටියට බැරිම වුණොත් තමයි දෙන්නේ මොකද first 6 hours වලදී pethidine එක දෙන්නේ නැහැ ඒකට හේතුව තමයි ළමයි pethidine එක දුන්නට පස්සේ මිනිස්සු හරක් වගේ නිදි ළමයි හරිද වැටිච්ච දන නිදි හරිද වැටිච්ච දන නිදි එතකොට මේ patient pethidine එක දුන්නට පස්සේ drowsiness ආවේ මොකක් නිසාද කියලා හිතා ගන්න බැරි වෙනවා ළමයි ඒක නිසා within first 6 hours පුළුවන් තරම් pethidine එක avoid කරන්න ඕන ඊට පස්සේ multimodal pain therapy WHO pain ladder ඔය සේරම මම ඔයාලට කියලා දීලා තියෙනවා හරිද WHO pain ladder එක multimodal pain therapy හරිද ඔන්න ඔය ටික සේරම කියලා දීලා තියෙනවා එතකොට මෙන්න මේ patient ලට දිගටම opioids දුන්නට පස්සේ pethidine ඕවට දුන්නට පස්සේ patient ලා abuse කරනවා මේ drugs හරිද දැන් legally trend එක තමයි tramadol නුත් over the counter ගන්න පුළුවන් patient ලට tramadol නුත් ගන්න පුළුවන් එතකොට ඒක weak opioid එකක් heroin වගේ weak opioid එකක් heroin group එකේ යන එතකොට patient ලා මෙන්න මේ drugs abuse කරගෙන එනවා ළමයි එතකොට හොඳ ප්‍රශ්නයක් වෙනවා අහන්න නැති නිසා මම ප්‍රශ්න කියන්න මේ කොහොමද මේ pethidine එක අල්ලන්නේ කියලා හරිද pethidine drug එක කොහොමද අල්ලන්නේ කියලා එතකොට ළමයි ඒ patient ලා එනවනම් අපිට ගහන්න පුළුවන් distill water ඒ ප්‍රමාණයක් deltoid එකට දෙන්න පුළුවන්. එතකොට මේ patient ලට placebo effect එකක් දීලා තමයි අල්ලන්නේ මේගොල්ලෝ pethidine abuse කරනවාද කියලා. හරිද? හරිද ළමයි? හරිද? හරිද ළමයි? හරි ඊළඟට patient කෙනෙක්ගේ substance history එක ගත්තට පස්සේ දැන් අපි mainly අපි ඔය ටික ගත්තට පස්සේ ඊළඟට අපේ history of presenting complaint යටතේ අපි report එක මොනවා හරි ලියනවා නම් history of presenting complaint කියන එක යටතේ අපි ඉස්සෙල්ලාම බලන්න ඕන දේ තමයි what is the age කියන්නේ මොන age එකේද මෙයා මුලින්ම මේක abuse කරන්න පටන් ගත්තේ කියලා. මොකද්ද ඒ start කරපු age එකේ තියෙන වටිනාකම මම එදා කියලා දුන්නා. මොකද්ද ඒකේ start කරපු age එකේ තියෙන වටිනාකම? ළමයි කලියෙන් පටන් ගත්ත නම් හරියටම මේ හරි addict හරියටම හරි addict වෙන age එක ඒ කියන්නේ teenage නම් it's the brain is like ඒ කියන්නේ brain එක තනිකරම break නැති වාහනයක් වගේ. එතකොට prognosis bad teenagers නම් හරිද? ඊළඟට බලන්න ඕන with whom කාත් එක්කද
බොන්න කැමති කියලා. හරිද? ඒක මාර ඉම්පැක්ට් එකක් තියෙනවා. සමහර කට්ටිය හිතන්න පුළුවන් මේ මනුස්සයා හොඳයි කියලා ඒ මනුස්සයත් එක්ක බොන්න පුළුවන්. හරිද? ඒ වගේ මේ කාත් එක්කද මේක ඇබියුස් කරන්න කියලා. හැමදාම සාමාන්‍යයෙන් එළියට යන මිනිස්සු ඉන්නවා නම් හැමදාම එකම සෙට් එකත් එක තමයි බොන්නේ. හරිද? ඒක නිසා අර බොන්නේ කාත් එක්කද කියන එක හරිම ඉම්පෝටන්ට්. හරිද? ඊළඟට පියර් ප්‍රෙෂර් එක. හරිද? පියර් එක කොහොමද ඉන්නේ යාළුවෝ ගෑන්ගත් එක්ක මේ සාමාන්‍ය අර එක අත්ති කුරුල්ලෝ එකට වහනවා වගේ. හරිද? අන්න ඒ වගේ ඒවත් මේ ඇෆෙක්ට් වෙන දේවල් අපිට මෙන්න මේවා තමයි එලිසිට් කරන්න ඕන. ඊළඟට how frequency දිනපතා දෙනවද නැත්නම් මේ එහෙම නැත්නම් කොහොමද ගන්න ෆ්‍රීකවන්සි කියලා. සමහර කට්ටියට early morning dose එකක් උදේ පාන්දර ගන්නවා නම් උදේ පාන්දරම ඇල්කොහොල් ස්මෙල් එක එනවා නම් ඒකෙන් කියනවා ළමයි තනිකරම මේ patient dependence වෙන්න පුළුවන් කියලා. හරිද? ඊළඟට amount එක කොච්චරද කියලා දවසකට බෝතලයක් බොනවද කාලක් බොනවද භාගයක් බොනවද එහෙම කියලා amount එක මාර ඉම්පෝර්ටන්ට් ළමයි. හරිද? ගොඩක් වෙලාවට amount එක නිකොටින් ඇබියුස් එකේදී වගේ ගොඩක් මේ amount එක සිගරට් පැක් කීයස් වලින් කැල්කියුලේට් කරගන්න ඕන. හරිද? ඒ කියන්නේ සිගරට් පැක් කීය එකකින් කියන්නේ මම ඒක නිකොටින් ඇබියුස් එකේදී කියලා දෙන්නම්. හරිද? ඊළඟට මේ සිවියරිටි එක ගත්තාම මල්ටිපල් සබ්ස්ටන්ස් ඇබියුස් එකක් තියෙනවා නම් අපි ඩොමිනන්ට් වන්න එකෙන් තමයි පටන් ගන්න ඕන. හෙරොයින් නම් හෙරොයින්, ඇල්කොහොල් නම් ඇල්කොහොල් හෙරොයින් නම් හෙරොයින් තමයි ඉස්සෙල්ලා මැනේජ් කරගන්න ඕන. ඊළඟට ෆෝකස් කරන්න ඕන දේවල් තමයි මම ඔයාලට ඩිපෙන්ඩන්ස් ක්‍රයිටීරියාස් කියලා 5ක් කියලා දුන්නා. ඩිපෙන්ඩන්ට් ක්‍රයිටීරියාස් කියලා ක්‍රයිටීරියාස් 6ක් කියලා දුන්නා. ඒවා සෙට් එකම ඔළුවේ තියෙන්න ඕන. ඩිපෙන්ඩන්ට් ක්‍රයිටීරියාස් සේරම ටික ඔළුවේ තියෙන්න ඕන. ඊළඟට අපේ යන පේෂන්ට් කෙනෙක් ඇනලයිස් කරගෙන යද්දී ඊළඟට ඔළුවට යන්න ඕන දේ තමයි හමුන්දා තනිකරම ඩිපෙන්ඩන්ස්ද නැද්ද කියන එක. එතකොට ඒක ක්ලික් කරගන්න නම් තැන තමයි ඩිපෙන්ඩන්ස් ක්‍රයිටීරියාස් ටික 6ම එකින් එකට අහගෙන යන එක. ඊට පස්සේ ඩිපෙන්ඩන්ස් ක්‍රයිටීරියාස් ටික අහගෙන ගියාට පස්සේ අපිට ඩිසිෂන් එකක් ගන්න පුළුවන් මුන්දා ඩිපෙන්ඩන්ට් මිනිස්සෙක්ද මොන විදියටද මැනේජ් කරගන්න ඕන කියලා. ඊළඟට අපිට ඩිපෙන්ඩන්ස් ක්‍රයිටීරියාස් ටික ජස්ටිෆයි කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ කොහොමද ජස්ටිෆයි කරගන්න කියනවා නම් හරිද? මේ එක විදියක් තමයි මේ අපිට ප්‍රූව් කරන්න පුළුවන් වෙන්න ඕන මෙයාට කියන්නේ කොහොමද මේ ඉවලූෂන් එක. ඒ කියන්නේ මෙයාගේ මේ ගන්න වොලියුම් එක. ඒ කියන්නේ මේ එයා ගන්න වොලියුම් එක day by day increase වෙලා දැන් ඉන්න මට්ටමට ආවේ කොහොමද කියන එක වගේ හරි ස්ට්‍රෝං ක්‍රයිටීරියා. ඊළඟට අර පේෂන්ට මේක හාම්ෆුල් කියලා පේෂන්ට් හොඳටම දැනගෙන ගන්නවා කියන ඒවා ගොඩක්ම ස්ට්‍රෝං ක්‍රයිටීරියාස්. හරිද? ස්ට්‍රෝං ක්‍රයිටීරියාස්. සමහරලාට NG එකකින් අරක්කු ඇතුළට දාගන්න වෙන්න පුළුවන්. NG එකකින්. ඊට පස්සේ මේ ටිපිකල් ඩේ එකක් කියනවා. හරිද? ටිපිකල් ඩේ කියන කන්සෙප්ට් එකේදී මේ හිස්ටරි ඔෆ් ප්‍රසන්ටිං කම්ප්ලේන් එකට තමයි ටිපිකල් ඩේ එක ඇනලයිස් කරන්නේ. ටිපිකල් ඩේ කියන එකේදී ළමයි බලන්නේ ඒ මිනිස්සයා දවසක් 24 hours ඇතුළත කොහොමද වැඩ කරේ කියන එක. ඒ ළමයි වලට මේ සද්දෙන් මාර ඩිස්ටර්බින් ඇතිනේ. මයිත් ඇඩ්‍රිනලින් වැඩි. මේ ටිපිකල් ඩේ එක කියන්නේ පැය 24ක් ඇතුළත මිනිහාගේ දිනචර්යාව කොහොමද කියලා. ඒ කියන්නේ කොච්චර ටයිම් එකක් ඒගොල්ලෝ ඇල්කොහොල් වෙනුවෙන් ඇලොකේට් කරලා තියෙනවද? එහෙම නැත්නම් ඇල්කොහොල් රිලේටඩ් දේවල් වලට වෙන් කරලා තියෙනවද කියලා. එතකොට ඒකේ වැදගත්කම තමයි ළමයි මම ඉස්සරහට කියලා දෙන්නම්. ඒකේ තියෙනවා ෂෙඩියුලින් ඇක්ටිවිටි ප්ලෑන් කියලා එකක් තියෙනවා. ඒක මැනේජ්මන්ට් එකේදී අනිවාර්යයෙන්ම ඕන වෙනවා ළමයි. එතකොට මේ ටිපිකල් ඩේ කියන කන්සෙප්ට් එක කොහොමද ඒක ගන්න කියන එක මම ඉස්සරහට කියලා දෙන්නම්. ටිපිකල් ඩේ කියන්නේ දවසක් ඇතුළත මේ මනුස්සයාගේ වැඩ ටික මේ කොහොමද කියන එක තමයි. ඒ කියන්නේ මේ වෙලාවේ වැඩට ගියා, මේ වෙලාවේ අරක්කු බොන්න ගියා, මේ වෙලාවේ යාළුවොත් එක්ක හිටියා, දවසට පැය කීයක් ඊළඟට විත්ඩ්‍රෝවල් එහෙම ආව නම් ඒ වයින් මෙයාගේ වැඩවලට කියන්නේ දවසේ ඩ්‍රවුසි වැඩක් කරගන්න බෑ. ඊළඟට වොමිටිං, ওই වගේ හෙඩේක්
ඔයි වගේ දේවල් නිසා මේ මනුස්සගේ දවසේ කොච්චර පැය ගානක් ඇෆෙක්ට් වෙලාද කියන එක තමයි ටිපිකල් ඩේ කියන concept එකෙන් ඇනලයිස් කරන්නේ. හරිද? ඊළඟට ඩිපෙන්ඩන්ස් ක්‍රයිටීරියාස් ටික ගන්න හැටි ඔයාලට මං කියලා දුන්නා. ඊළඟට මේ ටොලරන්ස් කියන concept එක ඔයාලා දන්නවනේ. ටොලරන්ස් කියන්නේ එන්න ඒ ත්‍රිල් එකම ගන්න ඒ patient ගන්න වෙලා තියෙන ඩ්‍රග්ස් ප්‍රමාණය එන්න වැඩි වෙන එක තමයි ටොලරන්ස් කියන්නේ. ඊළඟට ක්‍රේවිං කියන්නේ ළමයි අමුතු වචනයක්. ඒ කියන්නේ ඒක නිකන් fancy word එක ක්‍රේවිං එක. ක්‍රේවිං එකේ ටොලරන්ස් එකේ වෙනස තමයි මේවා මම පස්සේ දවසේ වලට දන්නවද කියලා අහනවා ළමයි කියලා දුන්නට පස්සේ ක්‍රේවිං එකේදී වෙන්නේ පේෂන්ට දැන් හැමදෑම බොන බෙබෙක් නෙමෙයි. හරිද? ඒ වුණාට පේෂන්ට බොන දැනත් එහෙම දැක්කොත් ෆ්‍රී හම්බෙන තැනක් දැක්කොත් ඒක ටොලරේට් කරගන්න බැරි වෙනවා. හරිද? ඒ කියන්නේ ෆ්‍රී තින්ග්ස් හම්බෙන තැනක් දැක්කොත් ඒක ටොලරේට් කරගන්න බැරි වෙනවා. ඒක ක්‍රේවිං. ඒ කියන්නේ පේෂන්ට් කෙනෙකුට ඒ කියන්නේ ෆිගරල් හවුස් එකක නම් දන්නවා මේක නිකන් බොන්න දෙනවා කියලා. හරිද? එතකොට අන්න ඒක ක්‍රේවිං. but not tolerance. ඒ කියන්නේ මිනිහට daily dose එහෙම ඕනේ නැහැ. හැබැයි නිකන් හම්බෙනොත් පොළු පාරක් හරි කමන්නේ. හරිද? එතකොට අන්න ඒ වගේ. කියන්නේ tolerance කියන මේ tolerance කියන එකයි craving එකයි අතර වෙන් කරගන්නේ මේ ඒකෙන් තමයි tolerance and craving කියන එක වෙන් කරගන්නේ. ඊළඟට last use of alcohol. ඒ කියන්නේ අපි history අරගෙන ඒ ටික evaluate කරගෙන ඇවිල්ලා අන්තිමට අපි ස්ටක් කරන තැන තමයි මේ අන්තිමටම ඇල්කොහොල් පාවිච්චි කරේ මොන වෙලාවෙද කියලා. ඒක මාරි ඉම්පෝර්ටන්ට් ළමයි. හරිද? සමහර වෙලාවට සතියකට කලින් අන්තිමටම බීපු මිනිස්සෙක් වෙන්න පුළුවන්. නැත්තම් එනකොටත් දැනුත් බීලා ඉන්න එකෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඊයරයි බීපු කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා මේ අන්තිමටම ඇල්කොහොල් ගත්ත වෙලාව හරිම ඉම්පෝර්ටන්ට් ළමයි මැනේජ්මන්ට් ඇස්පෙක්ට් එකකින්. අන්තිමටම ඇල්කොහොල් ගත්ත වෙලාව හරිම ඉම්පෝර්ටන්ට් මැනේජ්මන්ට් ඇස්පෙක්ට් එකකින්. එතකොට ඊළඟට අපිට history of presenting complaint එකේම analyze කරන්න ඕන withdrawal symptoms. withdrawal symptoms types කීයක් mainly stems කීයක් යටද ළමයි අපි categorize කරන්නේ? ළමයි ඉන්නවා. ඒ කියන්නේ withdrawal කොටස් දෙකකට බෙදනවනේ. මොනවද withdrawal symptoms කොටස් දෙක? complicated හරියට හරි complicated දේවල් uncomplicated දේවල්. හරිද? එතකොට complicated uncomplicated එක ඉස්සෙල්ලා අහනවා retching තියෙනවද නැත්නම් palpitations එනවද nausea ඊටඟට sweating තියෙනවද? ඒ කියන්නේ පොඩි කතන්දර ටික ඉස්සෙල්ලා අහන්න ඕන. මොකද ගොඩක් වෙලාවට patient ලා mainly present වෙන්නේ uncomplicated withdrawal symptoms එක uncomplicated දේවත් එක. ඊළඟට focus කරන්න ඕනේ තමයි මුන්දලට complicated දේව තියෙනවද කියලා. ඒ කියන්නේ complicated දේව යට තුනක් තියෙනවා. මොනවද ඒ තුන? complicated දේව තුන තියෙනවා. හරිද? seizures එන්න පුළුවන්. ඊළඟට wernicke's encephalocele වෙන්න පුළුවන්. Korsakoff syndrome එන්න පුළුවන්. amnesia එන්න පුළුවන්. හරිද? ඔන්න ඔය තමයි complicated දේව. amnesic syndrome එන්න පුළුවන්. ඔය තමයි complicated දේව. ඒවා වෙනම focus කරන්න ඕන. ඊළඟට seizures එහෙම ඒවා තියෙනවනම් ඒවා වෙනම focus කරන්න ඕන. සමහර වෙලාවට ළමයි ඇල්කොහොල් ගන්න patients ලට මේවා MCQ hello okay oh hello අයියේ දසුනයි sorry මම දසුනි අක්කා වගේ දැක්කේ ඔව් ඒ අයියේ මේ රූටින් එකේ තියෙනවා අයියේ මේ අපෙන් හිමොරොයිඩෙක්ටමි එකක් තියෙනවා 25 අයියේ ඊට පස්සේ 25 සිකුරාදයි ඊට බ්‍රහස්පතින්දයි ඊට පස්සේ මේ උඩින් එනවා කොලස්ට්‍රෝම රිවර්සල් එකක් තියෙනවා උඩින් අයියේ උඩින් අය හෙට නෙමෙයි අයියේ සිකුරාදට එකයි හෙට අපෙන් සිකුරාදට අපෙන් හිමොරොයිඩෙක්ටමි එකක් තියෙනවා එච්චරයි හෙට අයියේ මේ ෆීමේල් එකෙන් නම් කොහොමද දන්නේ අයියේ
මේ මේල් එකකින් නම් අපෙන් මොකක්වත් නෑ අයියේ. අපර්ජියා එන්ඩෝස්කෝපි එකක් තියෙන එන්ඩෝස්කෝපි රූම් එකේ. අයියේ මේ හැබැයි තයිරොයිඩ් වලට පේෂන්ට් කෙනෙක් ඇඩ්මිට් වෙලා හිටියයි මට හිතෙන්නේ ඒකත් සිකුරාදට ෆීමේල් සයිඩ් එකේ. අයියේ හර්නියා කට්ටිය ඇඩ්මිට් වෙලා තිබුණේ නෑ අයියේ. සර් ඊයේත් ඇහුවා හර්නියා කට්ටිය ඇඩ්මිට් වෙලා තියෙනවද කියලා. මේ ඒගොල්ලෝ කවුරුවත් ඇවිල්ලා නෑ අර ස්ට්‍රයික් එක ලොකුවට යනවනේ අයියේ. මේ ඒක නිසා. ඒ කියන්නේ අද බේසික් ඉන්වෙස්ටිගේෂන් ටිකවත් යවා ගන්න විදියක් නෑ අයියේ. මේ රැට් ටික තමයි කරේ. රැට් එක 30 ස්ටාෆ් එකෙක් කෙනෙක් පොසිටිව් වුණා අයියේ. ඔව් අයියේ. මේ සර් ස්ටාෆ් එකේ අර කවුද මේ අර කන්නඩ දාපු ඉසුරුද සුමුදුද කියලා කෙනෙක් ඉන්නේ අයියේ. අර පොඩි නෑ මේ මෙසින් ස්ටාෆ් එකේ මේ එක්කෙනෙක් පොසිටිව් වුණා අයියේ. මමයි රැට් එක කරේ අයියේ. ඔව් මම හොඳලාට PP කිට් එක ඇඳන් කරේ අයියේ. අවුලක් මේ ඔව් අයියේ. මේ ලොකු මේ අයි මේ සහන් අයගේ මේ මේල් සයිඩ් එකෙන් හෙට අපර් GI විතරයි අයියේ. මේ ඔව් හෙඩ් ලෝවර් GI නම් මේ තව 3ක්ද හොර 2ක් හරි උඩින් තිබුණා අයියේ. එච්චරයි අයියේ. හරි අයියේ good night අයියේ. good night. sorry ළමයි. ඊළඟට ළමයි මේ අපිට ෆෝකස් කරන්න ඕන දේවල් තමයි පේෂන්ට්ලට ඇල්කොහොලික් කට්ටියට හරිද ඇල්කොහොල් ඇබියුස් කරන කට්ටියට එන එකක් තමයි මේ විෂුවල් හැලුසිනේෂන්ස් එනවා හරිද විෂුවල් හැලුසිනේෂන්ස් එනවා සෙකන්ඩ් පර්සන් ඒවත් එනවා තර්ඩ් පර්සන් ඒවත් එනවා මේ ඔඩිටරි හැලුසිනේෂන්ස් ඊට අමතරව විෂුවල් හැලුසිනේෂන්ස් නුත් එන්න පුළුවන් එතකොට මේ පේෂන්ට් ළමින් කොමන් එක ඇහුවොත් මේ visual hallucinations the auditory hallucinations වලින් common එක ඇහුවොත් common එක තමයි ළමයි auditory hallucination OMCQ වල අහනවා ළමයි හරිද හරිද ළමයි හරිද ඊළඟට කාට හරි patient කෙනෙක් delirious නම් delirious කියන්නේ time place person වල orientation නැත්තම් time place person වලට orientation නැත්තම් අන්න ඒ patient ළමයි අපිට normal කියන්නේ out patient කෙනෙක් විදියට manage කරගන්න බෑ. ඒ කියන්නේ patient time place person orientation එක නැහැ කියන්නේ ඒ patient අනිවාර්යයෙන්ම hospital admit කළාම inward patient කෙනෙක් විදියට treat කරන්නම ඕන. හරිද ළමයි? හරිද ළමයි ඕවා MCQ points හරිද ඊළඟට කවුරු හරි patient කෙනෙක් මොනවා හරි substance use එක නවත්තන්න attempt කළා තියනවද නැද්ද කියන එක හරිද ඒවා හරි important points ළමයි ඒ කියන්නේ ඒ මිනිස්සයා ජීවිතේ එකපාරක් හරි මේ substance එක නවත්තන්න try කළා තියනවද නැද්ද කියන එක ඒක හේතුව තමයි ළමයි එතකොට මේ මිනිස්සයාගේ management හරිද මේක මේ මනුස්සගේ මැනේජ්මන්ට් එකේ පටන් ගන්න තැන ඩිසයිඩ් කරන්න පුළුවන් එතකොට. ඒ කියන්නේ එයා at least try කරලා හරි තිනවනම් එයා to begin with he can start with contemplation. ඒ කියන්නේ pre contemplation ඕනේ contemplation stage එකේම management පටන් ගන්න පුළුවන් ළමයි. ඊළඟට එයා fail වෙච්ච තැන් තියෙනවා නම් අද මිනිස්සෙක්ගේ දේවල් පටන් අරන් ජීවිතේ හරියට පටන් ගන්න යද්දි fail වෙච්ච තැන් තියෙනවා නම් ඇයි එයා fail වුනේ කියලා කියන එක ඒක මේ අපි බලන්න ඕන ඇයි ඒ මනුස්සයා ෆේල් වුනේ කියන එක. මොකද ඒ ෆේල් වෙච්ච රීසන් එකම ආපහු දෙවනි පාරට ෆේල් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟට ගොඩක් වෙලාවට ෆේල් වෙන්න එක හේතුවක් තමයි ළමයි peer pressure and wife. හරිද? wife නම් කොහොමද කියලා මතක නැහැ. peer pressure එක නම් අපි දන්නවනේ. හරිද? සමහරට බොන්න කෙනවත් දන්නේ නැහැ. එහෙම කියන කට්ටියත් ඇති සමහර විට. හරිද? ඊළඟට අපිට patient ගෙන් අහන්න පුළුවන් previous IM injections මොනවා හරි ගැහුවද කියලා. හරිද? ඒකෙන් ක්ලික් වෙන්න ළමයි patient කලින් withdrawal manage කරලා කියන එක. ඒ කියන්නේ timing දීලා තමයි. මොකද
patient කෙනෙකුට thiamine දුන්නා ළමයි ජීවිත කාලෙට මතක ඉන්න ඉන්ජෙක්ෂන් එකක්. ඒ තරම් painful. පට්ටම painful. thiamine එක ගහනකොට දවස් 5ක් ගහන්න ඕන IM ඉන්ජෙක්ෂන් එක. හරිද? මම ගහන හැටි ඉස්සරහට කියලා දෙන්නම්. thiamine එක දවස් 5ක් ගහද්දි ළමයි site rotation is the most important thing. site එක rotate කර ගහන්න ඕන. මොකද එකම තැනට දුන්න ගමන් patient පට්ට painful. දෙවෙනි දවසේ ඉන්ජෙක්ෂන් එක අරන් එනකොට දුවනවා. හරිද? එතකොට IM injection painful IM injection එකක් ගැන patient ගෙන් අහන්න ඕන. හරිද? patient ගෙන් අහන්න ඕන painful IM injection එකක් ගැන. ඊළඟට මේ patient ලගේ ළමයි අහන්න ඕන තව important points තමයි risks මොනවද කියලා. එකක් තමයි ළමයි morbid jealousy. morbid jealousy කියන්නේ මොකද ළමයි? කවුරුද කියන්නේ? morbid jealousy කියලා දීලා තියෙන්නේ. ළමයි morbid jealousy. ළමයි morbid jealousy කියන්නේ මොකද්ද? හැමතිස්සෙම අර පාර්ට්නර් partners එකයි හරියටම හරි හැමතිස්සෙම partners එකයි morbid jealousy. හරිද? එතකොට morbid jealousy එකට alcohol abuse කරොත් partnerට sorryම තමයි. එතකොට අපි ඒව බලන්න ඕනේ. මොකද partnerට life threatening risk එකක් තියනවාද? domestic violence තියනවාද කියලා. domestic violence තියනවාද? life threatening risk එකක් තියනවාද? ඊළඟට අපිට බලන්න ඕන අනිත් දේ තමයි මුන්දර suicide risk එකක් තියනවාද කියලා. suicide risk එකක්. මොකද alcohol abuse කරනවා කියන්නේ මිනිස්සේ එයා ගොඩක් වෙලාවට aggressive patient කෙනෙක්. ඒ කියන්නේ manage කරන්න හරි අමාරුයි. පට්ට aggressive patient කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට violence වෙන්න පුළුවන්. හරිද? violence aspect වලින් ඒක third person කෙනෙකුට හානියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් family එකේ ඉන්න ළමයින්ට හානියක් වෙන්න පුළුවන්. අපි මේ දේවල් assess කරන්න ඕනේ. ඊළඟට suicidal risk එකක් තියෙන්න පුළුවන්. හරිද? suicidal risk එකක් තියෙන්න පුළුවන්. එක්ක බොන එකට එක පැත්තකින් suicidal risk තුන එක නම් හරි less likely. නොබොනේ උන් තමයි suicide කරගන්න පුළුවන්. මොකද ළමයෙක් එහෙම ඒක tolerate කරගන්න අමාරු වෙන්න පුළුවන්. හරි සමහර ළමයට ඉස්කෝලේ ගියාම බෙබාගේ පුතා කියන්න පුළුවන්. හරි එතකොට මේ වගේ දේවල් ඕව tolerate කරගන්න බැරුව suicidal risk එකක් තියෙන පුළුවන්. ඒකට family members ලගේ issues address කරන්න ඕන. මේවා stem එහෙමම තියෙනවා ළමයි MCQ වල. එතකොට ඇල්කොහොල් මැනේජ් කරද්දී මුළු ෆැමිලි එකත් එක්කම හෝලිස්ටික් අප්‍රෝච් එකක් ගන්න. ඒ කියන්නේ මුළු ෆැමිලි එකම මැනේජ් කරන්න ඕන. හරිද? එතකොට මෙන්න මුට හරි ඇල්කොහොල් ගත්තා අයින් කරා. එහෙම බෑ. සමහර විට ෆැමිලි එකේ ඉන්න අනිත් එවුන් ડિප්‍රෙස් වෙලා තියෙන්න පුළුවන්. අනිත් එවුන්ට පට්ට ડિප්‍රෙෂන් එකේ සුයිසයිඩල් ඔන්න මේ ඉම්පෙන්ඩින් මුන්දගේ වැඩ නිසා. හරිද? ඒක නිසා හැමතිස්සෙම හෝලිස්ටික් අප්‍රෝච් එකක් තියෙන්න ඕන ළමයි. හරිද? ඊළඟට patient කෙනෙක්ගේ financial state එක අහන්න ඕන. හරිද? හැමතිස්සෙම patient ගේ financial state එක අහන්න ඕන. මොකද ඒ මනුස්සයාට tolerate කරන්න පුළුවන් drugs ටික. හරිද? ඒ මනුස්සයාට drugs වලට tolerate කරන්න පුළුවන් ගන්න. මම ඔයාලට අර කිව්වනේ කාලට බහින එක ලාභයි කියලා කිව්වා කියලා. හරිද? ඊළඟට ඒ මනුස්සයාට සමහරට ඩ්‍රග්ස් නිසා මේ මනුස්සයාට මේ ෆයිනෑන්ෂියලි කෙලෙලා ඉන්න පුළුවන්. එතකොට අපිට මේ මනුස්සයාට arrange කරලා දෙන්න වෙනවා social support එකක්, social worker. එතකොට management point of view වලින් financial state කෙනෙක් හරිම critical ළමයි. හරිද? ඊළඟට සමහර වෙලාවට මේ patient ලට alcohol abuse කරන්න තියෙන එකම හේතුව patient suffer වෙන්න පුළුවන් social phobias වලින්. හරිද? phobic anxiety disorders වලින් social phobias වලින් patient කෙනෙක් suffer වෙන්න පුළුවන්. හරිද? සමහර වෙලාවට social phobia තමයි main trigger එක. main culprit social phobia. අනිත් සමහරට panic attack වගේ anxiety disorders ගොඩක් තියෙනවා. OCD මම ඔය සේරම ඔයාලට කියලා දීලා තියෙනවා. හරිද? anxiety disorders ටික සේරම කියලා දීලා තියෙනවා. හරිද? එතකොට social phobias තියෙන මිනිස්සු එතනින් පැනලා යන්න විදියක් නැති කමට social phobia එකෙන් පැනලා යන්න විදියක් නැති කමට alcohol abuse කරනවා වෙන්න පුළුවන්.
එතෙන්දී මුන්ට ඇල්කොහොල් වලට ට්‍රීට් කරලා වැඩක් නැහැ. සෝෂල් ෆෝබියා එකට තමයි ට්‍රීට් කරන්න ඕන. ඔය MCQ වල තිබිච්ච පොයින්ට්ස් තමයි ඕවා හොම්මම. ඕවා MCQ වල එහෙම තිබිච්ච පොයින්ට්ස් තමයි ඕවා. හරිද? ඊළඟට කවුරු හරි පේෂන්ට් කෙනෙක්ගේ අපි මේන් ස්ටෙම් එක ටැකල් කරගත්තට පස්සේ හෙරොයින් හරි ඇල්කොහොල් හරි මේන් බල්ක් එක ටැකල් කරගත්තට පස්සේ හරිද මේන් බල්ක් එක ටැකල් කරගත්තට පස්සේ ඊළඟට අපි ફોකස් කරන්න ඕන දේ තමයි මේ අනිත් සබ්ස්ටන්ස් යූස් කරලා පොඩි හරි සමරි එකක් දෙන එක. ඒ කියන්නේ අපි මේන් ටාගට් එක අපි ඇටැක් කරගත්තට පස්සේ අනිත් කොමෝබිඩ් සබ්ස්ටන්ස් යූස් කරලා සමරි එකක් දෙන එක. හරිද? ඊළඟට ෆැමිලි හිස්ටරි එකට එනකොට මොනවද අහන්න ඕන ඉම්පෝර්ටන්ට් පොයින්ට්ස් එකක් තමයි ළමයි මේ පවුලේ ඉන්න අනිත් එවුන්ගේ සබ්ස්ටන්ස් ඇබියුස් එක කොහොමද කියලා. ඊළඟට ෆැමිලි හිස්ටරි එකේ ෆස්ට් ඇන්ඩ් සෙකන්ඩ් ඩිග්‍රී රිලේටිව්ස් අතරේ සුයිසයිඩල් රිස්ක් එකක් තියෙනවද නැද්ද කියන එක. අනිත් එක තමයි ෆැමිලි හිස්ටරි එකේ කොමෝබිඩ් ડિප්‍රෙෂන් හරි යනවද කියලා. ඔන්න ඕව තමයි කම්ප්ලීට් හිස්ටරි එකක් ගන්න සෙට් වෙන තැනක් වුණොදී ඔන්න ඔය දේවල් අහලා තියෙන්න ඕන. ක්ලියර්ද ළමයි? ඔව්. හරිද? මේ ටිකේ තමයි සිරාම් ටික තියෙන ළමයි ඒකයි මං කිව්වේ මේ ටික හරියට ඔලුවට දාගන්න. හරිද? ඊළඟට ඇල්කොහොල් කිව්වහම ළමයි අපිට මෙඩිකල් හිස්ටරි එකේ අපිට අනිවාර්යෙන්ම අහන්න වෙනවා සිරෝටික් ෆීචර්ස්. මොකද පේෂන්ට් CLCD වෙන්න පුළුවන්. කම්ප්ලීට් liver disease වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කොම්ප්ලිකේෂන්ස් මේ ඇල්කොහොල් කියන කේස් එක වැඩේ හැන්ඩල් කරන්න අමාරු වෙන ළමයි මේ හිස්ටරි එකේ ෆ්ලෝ එක එහෙම අහන්න තියෙන කන්ටෙන්ට්ස් ගොඩයි මොන හරි රිපෝට් එකක් එහෙම හදන්න දුන්නොත් මේවා ඉන් ඇන්ඩ් අවුට් දැනගෙන තියෙන්න ඕන. අනිත් එක තමයි MCQ වලට මෙන්න මේවා අහනවා ළමයි. හරිද? මෙන්න මේවා MCQ වලට ටර්න් කරලා මේවා අහනවා. හරිද? එතකොට MCQ වල අපි බලනවා හිමටොමසිස් තියෙනවද, මැලීනා තියෙනවද, ඩිස්නියා එකක් තියෙනවද, ඇබ්ඩොමිනල් ෆ්‍රී ෆ්ලුයිඩ් තියෙනවද? හරිද? ඒ කියන්නේ සිරෝසිස් වල තියෙන ෆීචර්ස් ටික අනිවාර්යෙන්ම අහන්න ඕන මෙඩිකල් හිස්ටරි එක යටතේ. හරිද? එතකොට මේ ඇල්කොහොල් මැනේජ්මන්ට් එක සිරෝසිස් එක්කත් හෑන්ඩ් ඉන් හෑන්ඩ් යනවා ළමයි. හරිද? ඊළඟට පර්සනල් හිස්ටරි එකේ මොනවද අහන්න කියලා ගත්තොත් සමහර වෙලාවට මේ මනුස්සයා ඇල්කොහොල් ඩිපෙන්ඩන්ට් වෙන්න හේතුව මෙයා චයිල්ඩ්හුඩ් එකේ ළමෙක් විදියට ඇබියුස් වෙලා තියෙන්න පුළුවන්. මේව අහන්න ඕන ළමයි. හරිද? කොහොම හරි ඇබියුස් වෙලා තියෙනවද කියලා. සමහර විට පේෂන්ට් ඩොමෙස්ටික් වයලන්ස් වල වික්ටිම් කෙනෙක් වෙලා තියෙන්න පුළුවන්. හරිද? පර්සනල් හිස්ටරි එකේ පේෂන්ට් කෙනෙක් ඩොමෙස්ටික් වයලන්ස් වල වික්ටිම් කෙනෙක් වෙලා ඉන්න පුළුවන්. ඒකේ ස්ට්‍රෙස් එකකට තමයි මේ පේෂන්ට් මෙච්චර මේ ඩ්‍රග්ස් ඇබියුස් කරන්නේ. ඊළඟට සමහර වෙලාවට ඉස්කෝලේ තමන් යන ඉස්කෝලේ මෙයා බුලියින් වෙලා තියෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සමහර වෙලාවට ඉමෝෂනලි ඇබියුස් වෙලා තියෙන්න පුළුවන්, ෆිසිකලි ඇබියුස් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පේෂන්ට් කෙනෙක් සෙක්ෂුවලි ඇබියුස් වෙලා තියෙන්න පුළුවන්. ඔය තුන් විදිහටම මිනිස්සෙක් ඇබියුස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේ ඒවයි ඒ ඉම්පැක්ට් එකේ දෙන ට්‍රෝමා එකට. හරිද? ඒ ඉම්පැක්ට් එකේ තියෙන ට්‍රෝමා එකට මේ මිනිස්සයා මේ ඉම්පැක්ට් එකේ තියෙන ට්‍රෝමා එකට මේ මිනිස්සයා ඇල්කොහොල් හරි මොනවා හරි සබ්ස්ටන්ස් එකක් ඇබියුස් කරනවා වෙන්න පුළුවන්. හරිද? ඊළඟට පර්සනල් හිස්ටරි එක යටතේ එඩියුකේෂනල් ඒ කියන්නේ මේ මනුස්සයාගේ ඉගෙනීමේ කටයුතු වලට කොහොමද මේ ඩ්‍රග් ඇබියුස් එක බලපාලා තියෙන්නේ? ඊළඟට මේ මනුස්සයාගේ ඔකියුපේෂන් එකට රස්සාවක් කරනවා නම් ඔකියුපේෂන් එකට කොහොමද මේ ඩ්‍රග් ඇඩික්ෂන් එක බලපාලා තියෙන්නේ? ඊළඟට මේ මනුස්සයා විවාහ වෙලා නම් මැරේජ් එකට කොහොමද මේක බලපාලා තියෙන්නේ? හරිද? එතකොට අන්න ඒ වගේ දේවල් හරි ඉම්පෝර්ටන්ට්. එඩියුකේෂන් එක ගන්න නම් ඉතින් ළමයි ඩ්‍රග් ඇඩික්ට් වුණා නම් ඉතින් ගැන අහන්න දෙයක් නැහැ. ඒකට ෂොට් එක හම්බෙනවා. ඊළඟට ඔකියුපේෂනල් එකේ ඔකියුපේෂනල් හිස්ටරි එකේ අපිට හරිම ඉම්පෝර්ටන්ට් ළමයි අහන්න දෙයක් තමයි සමහර විට මේ ඇල්කොහොල් ඩිපෙන්ඩන්ට් මිනිස්සයා බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? සමහර විට මේ ඇල්කොහොල් ඩිපෙන්ඩන්ට් මිනිස්සයා
එහෙන ලොකු උසවල් නගන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට මේ ඇල්කොහොල් ඩිපෙන්ඩන්ට් මිනිස්සයා බීච් වල ගිහිල්ලා නාන්න යන මිනිස්සෙක් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සමහර විට ඩයිවිං, ඩීප් සී ඩයිවිං අන්න ඒ වගේ හරිම රිස්කි ප්‍රොෆෙෂන්ස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? එතකොට අපි මෙන්න මේ රිස්ක් ෆැක්ටර්ස් ලස්සනට එලිසිට් කරලා ගන්න ඕන. මෙන්න මෙයාට ඔක්යුපේෂනල් හෙල්ත් එකේ මෙන්න මේ හැසාඩ්ස් තියෙනවා කියලා. හරිද? එතකොට ෆොරන්සික් හිස්ටරි එක ෆොරන්සික් හිස්ටරි එක ගනිද්දි පේෂන්ට්ගේ ෆොරන්සික් හිස්ටරි එක ගනිද්දි ගොඩක් වෙලාවට ඇල්කොහොල් ඇබියුස් එක්කෙන පේෂන්ට්ලට සිග්නිෆිකන්ට් ෆොරන්සික් හිස්ටරි එකක් තියෙනවා. we have to හරිම ඇටෙන්ෂන් එකේ. හරිද? හරිම නියමෙට ඒ හිස්ටරි එක ගන්න ඕන ෆොරන්සික් හිස්ටරි එක. ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවට ලීගල් කේසස් තමයි ලීගල් කේසස් එක තමයි මේක හෑන්ඩ් ඉන් හෑන්ඩ් යන්නේ. සමහරවිට මිනිහෙක් මරලා ආපු එකක් වෙන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් කෝට් එකෙන් දාපු එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රිසන් එකෙන් අරන් ආපු එකක් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය ෆොරන්සික් හිස්ටරි එකේදී කලින් මිනිහෙක් මරලා තියනවද? under the influence of drugs මිනිස්සෙක් මරලා තියනවද? කපලා තියනවද? ඔන්න ඕක ගැන විජිලන්ට් වෙන්න ඕන අපි ෆොරන්සික් හිස්ටරි එකේදී. ඊළඟට අන්තිම හරින් යනකොට මැරයිටල් හිස්ටරි මැරේජ් එක ඩොමෙස්ටික් වයලන්ස් තියෙනවද ඊළඟට ගෙදරට කොහොමද සපෝටිව්ද ඒ දේවල් අපි හරියට අහන්න ඕන ළමයි. හරිද? ඊළඟට පාස් මේ මනුස්සයාගේ පාස් සයිකියාට්‍රික් හිස්ටරි එක ගත්තාම හරිද? පාස් සයිකියාට්‍රික් හිස්ටරි එක ගත්තාම මිනිහට සෝෂල් ෆෝබියා තියෙනවද? ડિප්‍රෙෂන් වලට ට්‍රීට් කරලා තියෙනවද? විත්ඩ්‍රෝවල් වලට ට්‍රීට් කරලා තියෙනවද? සුයිසයිඩල් ඇටෙම්ප්ට්ස් තියෙනවද? ඔන්න ඔය වගේ ඉම්පෝර්ටන්ට් පොයින්ට්ස් ටික අපි එළියට ගන්න ඕන. ඒ කියන්නේ ළමයි ඔය වගේ කම්පෝනන්ට්ස් ගොඩාක් තියෙනවා සයිකියාට්‍රික් හිස්ටරි එක. ෆොරන්සික් හිස්ටරි, පර්සනල් හිස්ටරි, මැරයිටල් හිස්ටරි, එඩියුකේෂනල් හිස්ටරි, growth and development history. හරිද? සයිකියාට්‍රික් හිස්ටරි එකක් අමාරු වෙන්නේ ඔන්න ඔය වගේ කම්පෝනන්ට්ස් ගොඩක් තියෙන නිසා. ඊළඟට ගොඩක් වෙලාවට ළමයි අපිට මේ MCQ වල අහුවෙන පොයින්ට් එකක් තමයි කවුරු හරි patient කෙනෙක් මේ ඇල්කොහොල් වල මේ ඇල්කොහොල් නිසා මේ ඇම්නීසික් සින්ඩ්‍රෝම් ගැන කම්ප්ලේන් කරන්න පුළුවන්. සමහර විට මෙයාට ඒජ් රිලේටඩ් ඩිමෙන්ෂියා එකක් වෙන්න පුළුවන්. ඩිමෙන්ෂියා කියන්නේ සමහරවිට ගෙදරෙන පාර මතක නැති වෙන්න පුළුවන්. ගෙදරෙන පාර මතක නැති වෙන මට්ටමේ patient පට්ට ඩිමෙන්ටික් වෙන්න පුළුවන්. patient පට්ට ඩිමෙන්ටික් වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද මේක ඇල්කොහොල් නිසා ආපු ඇම්නීසික් සින්ඩ්‍රෝම් එකක්ද මේක ඩිමෙන්ෂියා නිසා ආපු මේ මෙමරි ලොස් එකක්ද කියන එක වෙන් කරගන්නේ. මම ඒක එදා ඔයාලට කියලා දුන්නා. කොහොමද ඒක වෙන් කරගන්නේ? ළමයි ලක්මී පසිඳු ඒ දෙක අතර වෙනස කොහොමද? පසිඳු මයිමි මතකද? මයිමි මයිමි මතකද? මේ ඒ කියන්නේ මේ ඩිමෙන්ෂියා පේෂන්ට්ලට ඕවරෝල් පරණ දේවල් කොහොමද අමතක වෙනවා. එතකොට ඇම්නීසික් සින්ඩ්‍රෝම් එකකට මම ඔයාලට කියලා දුන්නා. ඇම්නීසික් සින්ඩ්‍රෝම් එකේදී ගොඩක් වෙලාවට මේ ආසන්න මතකේ තමයි යන්නේ. ගොඩක් පාස්ට් එකේ දේවල් මතකයි. ඒ කියන්නේ ගොඩක්ම පරණ මෙමරි එක ඉන්ටැක්ට් වෙලා තියෙන්නේ. ඊළඟට පේෂන්ට් සමහරලාට ඇකියුට් දේවල් අමතක වෙන්න පුළුවන්. මේ ළඟදි වෙච්ච දේවල් තමයි අමතක වෙන්න පුළුවන්. ඒක නිසා
ඇම්නීසික් සින්ඩ්‍රෝම් කියලා මම ඔයාලට අර දීපු ස්ලයිඩ් එක හොඳට බලා ගන්න. ඊළඟට ප්‍රීමෝබිඩ් පර්සනලිටි හිස්ට්‍රික අන්තිම කැල්ල තමයි ප්‍රීමෝබිඩ් පර්සනලිටි. ප්‍රීමෝබිඩ් පර්සනලිටි එක යටතේ ප්‍රීමෝබිඩ් පර්සනලිටි එක යටතේ අපි මේන්ලි ෆෝකස් කරන්න ඕන දෙයක් තමයි මේ පේෂන්ට් මේ පේෂන්ගේ පර්සනලිටි එක කොහොමද කියන එක තමයි ඒක මේන්ලි ඇසෙස් කරන්නේ. එතකොට සමහර වෙලාවට මේ මිනිහා කඩේ කැඩෙන්න බොන වුණාට රිලිජියස් පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒක මැනේජ්මන්ට් පර්ස්පෙක්ටිව් එකකින් ඉම්පෝටන්ට්. ඊළඟට ඩොමෙස්ටික් වයලන්ස් කරන එකද නැත්නම් බණ භාවනා කරන් ඉන්න එක කවසට බොනවද? එහෙම නැත්නම් වෙරි සෝෂල් පර්සන් කෙනෙක් මේ බණ මේ බොනවද? හරිද? එහෙම නැත්නම් ඉන්ට්‍රෝවර්ටඩ් එක්ස්ට්‍රෝවර්ටඩ් පර්සන් කෙනෙක්ද? ලක්ෂ්මී මොකක්ද ඉන්ට්‍රෝවර්ටඩ් කියන්නේ? නිමේෂ ඉන්ට්‍රෝවර්ටඩ් කියන්නේ මොකද්ද? තමන්ගේ ප්‍රශ්න එහෙම තමන්ම ඇතුළට තියාගන්න. එක්ස්ට්‍රෝවර්ටඩ් කියන්නේ අනිත් අයත් එක්ක ෂෙයා කරන්න. ෂෙයා කරගන්නවා කියලා. හරිද? ඉන්ට්‍රෝවර්ටඩ් එක්ස්ට්‍රෝවර්ටඩ් කියන කතන්දර තියෙන්නේ ඔය දෙකේ තියෙන්නේ ඔන්න ඔය දෙක. හරිද? එතකොට ඒවා හරි ඉම්පෝටන්ට් දේවල්. හරිද? මේ සියරම් ගන්නලා තියෙන ළමයි මේ සියරම් ගන්නලා තියෙන්නේ. ඊළඟට මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් එකක්. ඒ කියන්නේ හරියට නිකන් ෆිසිකල් මේ මෙඩිකල් කේස් එක ජෙනරල් එක්සැමිනේෂන් වගේ මේක කරන මෙඩිකල් ස්ටේට් මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් එකක්. එතකොට ඒකේ මොනවද ඉම්පෝටන්ට් පොයින්ට්ස්? එකක් තමයි ළමයි පේෂන්ට් ඇඳුම් ඇඳලා ඉන්න විදිය. අද පේෂන්ට් කෙනෙක් ඇනලයිස් කරගෙන යද්දී පේෂන්ට් කෙනෙක් ඇඳුම් ඇඳලා ඉන්න විදිය. ඒ කියන්නේ සෙල්ෆ් කෙයා ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් ඇඳුම් ඇඳලා ඉන්න විදිය. ඊළඟට පේෂන්ට් කෝපරේටිව්ද ඩොමිනේටිංද? සමහර වෙලාවට පේෂන්ට් කෙනෙක් නිකන් ඇග්‍රෙසිව් ඇරගන්ට් වෙන්න පුළුවන්. හරිද? එතකොට සමහරවිට තරහට කතා නොකර ඉන්න පුළුවන්. හරිද? ඊළඟට ඒ වගේ කට්ටිය අපේ මැනේජ්මන්ට් ප්‍රොටෝකෝල් එකට ඉන්කෝපරේට් කරගන්න හරි අමාරුයි ළමයි. හරිද? සමහර විට කියන දේ අහගෙන ඉන්න මීයා වගේ ඉන්න මිනිස්සෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ කෙනෙක් අපේ මැනේජ්මන්ට් ප්‍රොටෝකෝල් එකට ඇඩ්හියර් කරගෙන අපිට අර කන්ටෙම්ප්ලේෂන් ඔය ස්ටේජස් පහේ ලස්සනට මේ මිනිස්සු අරගෙන යන්න පුළුවන්. හරිද? ඊළඟට පේෂන්ට් මැනික් මූඩ් එක බලන්න ඕන. ඒ කියන්නේ මැනික් එක්කෙනෙක්ද? ගොඩක් වෙලාවට ළමයි ඇල්කොහොල් අන්ඩර් කන්සම්ප්ෂන් යට දෙන පේෂන්ට්ලා ගොඩාක් ටොකටිව්. හරිද? ඒ කියන්නේ මේ කිසිම රැෂනල් ගතියක් නැහැ පේෂන්ට්ලා හරිම ටොකටිව්. එතකොට මේ පේෂන්ට්ලා මේ බලන්න ඕන මේ ඇල්කොහොල් එක මැනික් ඒ කියන්නේ මැනික් කියන එක මොකද ළමයි මැනික් කියන වචනේ තේරුම? ළමයි මැනික් කියන එක මං කියලා දීලා තියෙන්නේ. මොකද්ද මැනික් කියන්නේ? එලිවේටඩ් මෝඩ් එකක් තියෙනවා එහෙම. පේෂන්ගේ මූඩ් එක එලිවේට් වෙලා තියෙනවා නම් මැනික්. එතකොට ඒක නිසාද පේෂන්ගේ ඉන්න මූඩ් එක මොකද කියන එක බලන්න ඕන. ඊළඟට පේෂන් කෙනෙක්ගේ තෝට්ස් ඇනලයිස් කරද්දි හරිද අපිට කියන්න පුළුවන් මෙයාගේ කොග්නිටිව් එරර්ස් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ මනුස්සගේ තිංකින් පැටර්න් එකේ අවුලක් කියන්න පුළුවන්. මේක සමහර විට දැන් හිතන්නකෝ ළමයි අපි පේෂන් කෙනෙක්ගෙන් මේ කොග්නිෂන්ස් අල්ලන් හයර් ෆන්ක්ෂන්ස් අල්ලන් ප්‍රශ්න දෙක තුනක් අහනකොට හරිද සමහර විට මේ මනුස්සයට හරියට උත්තර දී ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට සමහර විට අපි අහන ප්‍රශ්න ඒ මනුස්සයගේ ලිටරසි ලෙවල් එකට මැච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ගමේ ගොඩේ අප්පුවාම කෙනෙක්ගෙන් අපි මේ ඉල්ලිටර් වෙන හයි දේවල් අහලා ඇත්තට මේ මනුස්සයා නොදන්නවා වෙන්න පුළුවන්. හරිද? ඔන්නෝව තමයි වෙන කොමන් මිස්ටේක්ස්. ඕවා MCQ වල තියෙනවා ළමයි. හරිද? ඒ කියන්නේ පේෂන්ට් කෙනෙක්ගේ හයර් ෆන්ක්ෂන්ස් ඉවැලුවේට් කරන්න ගිහිල්ලා ඇල්කොහොල් ඉන්ටොක්සිකේෂන් ඕවා කියලා අපි අහන මගුල මේ මනුස්සයාට තේරෙන්න පුළුවන්. සමහර වෙලාවට වගේ. හරිද? ඊළඟට පේෂන්ගේ තෝට්ස් එහෙම ඇනලයිස් කරාට පස්සේ අපිට ගන්න පුළුවන් පේෂන්ට් කියන්න පුළුවන් හරි මහත්තයා මට මේක ඕන වෙලාවක නවත්තන්න පුළුවන්. මට ඒකට ගට්ස් තියෙනවා. ඒකට අන්න ඒ වගේ පේෂන්ට් කෙනෙක් මැනේජ් කරගන්න ලේසි. ඒ අතරම තව එකෙක් ඉන්න පුළුවන්. පුළුවන් නම් බොන එක නවත්තලා පෙන්නපන් කියලා වගේ.
එතකොට පුළුවන් දෙයක් කරපම් මම නවත් බිබොන එක නවත්තලා පෙන්නනවා වගේ එහෙම ලයින් එකකින් කට්ටිය දෙන්න පුළුවන්. එතකොට ওই දෙකවල හැන්ඩල් කරගන්න එක හරිම චැලෙන්ජින්. හරිද? ඊළඟට සමහර වෙලාවට ළමයි පේෂන්ගේ මෝටිවේෂන් එක ජජ් කරගන්න පුළුවන් දේවල් තමයි පේෂන්ට් ලොං ඩිස්ටන්ස් එකක ඉඳලා සමහරලාට කිලෝමීටර් 30 40 ගෙවාගෙන ඇල්කොහොල් වලින් මේ ත්‍රූ වෙන්න ඒ මනුස්සයා එනවනම් එතනම තියෙනවා මේ මනුස්සයාට මේකෙන් මේක මාර නිව්සන්ස් එකක් වෙලා ඇල්කෝහෝල් කියන කතන්දරේ මේ මනුස්සයාට මාර ඉරිටේටින් දෙයක් වෙලා එතකොට මේ මනුස්සයාට තනිකරම මේ ඩ්‍රග් ඇබියුස් එකෙන් අයින් වෙන ලොකු මනාවක් තියෙන එක ඕවයින් මේ ඉම්ප්ලයි වෙනවා. හරිද? ඕවා MCQ වල තියෙනවා ළමයි. හොයලා බලන්න. ඊළඟට ඩිලූෂන්ස් හැලුසිනේෂන්ස් ගැන ඔයාලට මම කියලා දීලා තියෙන්නේ අලුතින් ආපු කට්ටියට නම් ඩිලූෂන්ස් හැලුසිනේෂන්ස් පස්සේ කියලා දෙන්නම්. හරිද? හැලුසිනේෂන් එකක් විෂුවල් හැලුසිනේෂන් එකක් ළමයි සෙන්සරි දෙයක් නැතුව අපිට කවුරු හරි කතා කරනවා වගේ ඇහෙනවා. ඇත්තටම ඉමේජ් එකක් හරි කවුරු හරි නැතුව අපිට ඉන්නා වගේ පේනවා. හරිද? ඔන්න ඔය මොඩලිටිස් දෙක අනිවාර්යයෙන්ම යනවා ඇල්කොහොල් කට්ටියගේ MCQ වල තියෙනවා. ඒ කියන්නේ MCQ වල ඔය ස්ටෙම් ඔහොමම තියෙනවා. හරිද? ඊළඟට සයිකල් ඔෆ් චේන්ජ් එක තමයි අපි අර කතා කරපු 5 ස්ටෙප් එක. ඒකෙන් තමයි මැනේජ් කරගන්නේ. හරිද? ඊළඟට පේෂන්ට් කෙනෙක්ගේ ඉන්සයිට් එක. ඉන්සයිට් කියන්නේ මොකද්ද ළමයි? උගන්වලා තියෙන්නේ මේවා. ඉන්සයිට් කියන්නේ මොකද්ද? පේෂන්ට් ලෙඩේ ගැන තියෙන අවබෝධය. අවබෝධය. හරිද? ඉන්සයිට් එක හොඳට තියෙනවා නම් පේෂන්ට් කෙනෙක් මැනේජ් කරගන්න ලේසි. පේෂන්ට් ලෙඩේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් පේෂන්ට් කෙනෙක් මැනේජ් කරගන්න ලේසි. ඔය MCQ ස්ටෙම් තියෙන්නේ මෙහෙමයි. patient with a good insight for alcohol abuse can easily manage. හරිද? ඔන්න ඔය විදිහට true false දාන්න තියෙනවා. හරිද? ළමයි දැන් මම කියලා දෙන්නම්. හරිද? කොහොමද patient කෙනෙක් මැනේජ් කරගෙන යන්නේ කියලා. හරිද? ළමයි බ්‍රේක් එකක් ඕනද විනාඩි දෙක තුනක? ළමයි කතා කරන්න ළමයි බය නැතුව. මටත් කම්මැලි හිතෙනවා නැත්නම්. විනාඩි දෙක බ්‍රේක් එකක් දෙන්නද? ළමයි මාර කම්මැලි හිතෙනවා දැන් ඔක කතා කරේ නැත්නම්. මේ විනාඩි දෙක බ්‍රේක් එකක් ගන්න. මම ඊට පස්සේ පේෂන්ට් කෙනෙක් මැනේජ් කරගන්න විදිය කියලා දෙන්නම්. ලියා ගන්න ගොඩක් දේවල් තියෙනවා ළමයි ඈ. විනාඩි දෙක බ්‍රේක් එකක් ගන්න.
ළමයි ළමයි ඔය හරිද එහෙමද ඊළඟට මේ වගේ පේෂන් කෙනෙක් මැනේජ් කරගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්න. හරිද? හරිද ළමයි? එකක් තමයි ළමයි හරිද? මේ මොටිවේෂනල් ඉන්ටර්විවිං ගැන මම ඔයාලට කියලා දුන්නා. අර මතකයිනේ අන්තිමට අර මේ ට්‍රොල් විත් රෙසිස්ටන්ස් ඊළඟට එම්පති වලින් පටන් يعني එම්පති එක මේන මම අර ස්ලයිඩ් එකේ කියලා දුන්න මතකයි නේද? මොටිවේෂනල් ඉන්ටර්විවිං කියලා ස්ටෙප්ස් 5ක් මතකයි නේද? ළමයි හරිද? ගිය පාර සතියේ කියලා දුන්නා මොටිවේෂනල් ඉන්ටර්විවිං කියන්නේ ඔන්න ඔය වගේ ස්ටෙප්ස් 5ක්. ඒක තමයි බේසික් අප්‍රෝච් එක මේ වගේ මිනිස්සෙක් එක්ක හැන්ඩල් කරද්දී. ඒකෙදී තියෙනවා පේෂන්ට පළවෙනි ස්ටෙප් එකේ තියෙනවා එම්පති. එම්පති කියන්නේ අපි පේෂන්ට අනේ අපොයි කියන්නේ අපි කියන්නේ අනේ අපොයි පව් අනුකම්පාවෙන් දිහා බලනවා නෙමෙයි ළමයි එම්පති කියන්නේ අලුත් වෙනම concept එකක්. ඒ කියන්නේ මම එතන හිටියොත් මම සලකනවාට මට සැලකෙනවාට කැමති විදිහට පේෂන්ට් සැලකීම. හරිද? ඔන්න ඕක තමයි එම්පති කියන්නේ. හරිද? ඊළඟට පේෂන්ට් එක්ක ආගියුමන්ට්ස් කරන්න හොඳ නැහැ. හරිද? පේෂන්ට් එක්ක ආගියුමන්ට්ස් කරන්න හොඳ නැහැ. ඊළඟට පේෂන්ට්ස් එක රෙසිස්ටන්ස් එකෙත් එක ට්‍රොල් වෙලා යන්න ඕන. ඒ කියන්නේ ලොකු ආගියුමන්ට්ස් වලට යන්නේ නැතුව එහෙම පේෂන්ට් මැනේජ්මන්ට් එකට ගන්න එක තමයි ඔය මොටිවේෂනල් ඉන්ටර්විවිං කියලා කියන්නේ. ඒකේ ස්ටෙප්ස් 5ක් තියෙනවා. ඒක තමයි බේසික් අප්‍රෝච් එක ප්‍රොබ්ලම් එකට ගන්න. ඒක මම ඔයාලට එදා එක්ස්ප්ලේන් කරලා කියලා දුන්නා. ඊට අමතරව පේෂන් කෙනෙක් මැනේජ් කරද්දී ගන්න පුළුවන් ටූල්ස් මොනවද කියලා තමයි අපි ඇනලයිස් කරලා බලන්නේ ඊට අමතරව. එතකොට පේෂන් කෙනෙක් මැනේජ් කරද්දී එන්ට්‍රන්ස් ක්‍රයිටීරියා කියන්නේ අපිට වැඩේට බහින තැන තමයි මොටිවේෂනල් ඉන්ටර්විවිං වල 5 ස්ටෙප්ස්. හරිද? මම මේ ස්ටෙප්ස් පහ මෙතෙන්ට දාලා නෝට් එක කම්ප්ලීට් කරන්න ඕන. හරිද? හරිද? ඊළඟට ඒ ටික කරාට පස්සේ දෙවෙනියට අපි ගන්න ඒකෙන් පස්සේ ගන්න අප්‍රෝච් එක තමයි ඩිසිෂන් බැලන්සිං chart කියන එක. හරිද? ඩිසිෂන් බැලන්සිං chart කියන්නේ අපි chart එකක් හදනවා ළමයි. හරිද? sites දෙකක් තියෙනවා chart එකේ. ඒ chart එකේ sites දෙකේ තියෙන එකක list down කරනවා දැනට patient alcohol use එක නිසා එන problems මොනවද කියලා. හරිද? මෙන්න මෙහෙම chart එකක් හදලා හරිද? මෙන්න මෙහෙම chart එකක් හදලා මේකේ alcohol use එක නිසා patient එන problems මොනවද කියලා. මේ පැත්තේ ලියනවා alcohol ඒ වෙලාවේ විදියට use නොකර හිටියනම් මේකෙන් එන advantages මොනවද කියලා. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ දැන් මෙයා alcohol පාවිච්චි කරන නිසා මෙයාගේ life එක affect වෙලා. හරිද? ළමයිගේ education affect වෙලා. මේක ලියනවා මෙයා ඒ ඇල්කොහොල් එහෙම පාවිච්චි කරේ නැත්නම් ළමයි හොඳට ඉගෙනගෙන හොඳ තැන්වල ඉන්න තිබුණා කියලා. ඒ වගේ ප්‍රොබ්ලම්ස් ටික one by one sort out කරගෙන ලිස්ට් කරගෙන යනවා. හරිද ළමයි? හරිද? අන්තිමේදී patient අපි psychologically patient එක කතා කරනවා මෙන්න මේවට යාට දෙන්න පුළුවන් solutions මොනවද කියලා. හරිද? patient දෙන්න පුළුවන් solutions මොනවද කියලා ෆයිනලි අපි ක්ලික් කරගෙන යනවා. එතකොට පේෂන්ට මෙන්න මේ දේවල් නිතරම පෙනෙද්දී පේෂන්ට් සයිකොලොජිකලි හිතනවා ඇයි මට මෙහෙම වුනේ කියන එක. කියන්නේ තමන්ගේ ඩිසිෂන්ස් බැලන්ස් කරන්න පේෂන්ට පුළුවන් වෙනවා. තේරුණාද ළමයි? ඔය හරිද? ඒකින් වෙන්න පුළුවන් දේ තමයි ළමයි patient psychologically adapt වෙනවා. මේකෙන් මේ alcohol misuse එක නිසා එයාට වෙච්ච damages ටික තමන්ම psychologically evaluate කරන්න patient තමන්ම ඒ ගැන evaluate කරන්න patient psychologically turn එකක් ගහනවා. ඒ කියන්නේ මෙන්න මේ මට වෙලා තියෙන damage එක මෙන්න මේකයි කියලා patient එන එක. හැබැයි ළමයි මේ මෙතඩ් එකේ තියෙන අවුල තමයි patient ගේ compliance. හරිද? ඒ කියන්නේ
පේෂන්ගේ එඩියුකේෂන් ලෙවල් එක, ලිටරසි ලෙවල් එක, ඔය හැමදේම තියෙනවලම් බලපානවා ළමයි මේ මෙතඩ් එකට. සමහරලාට පේෂන්ට් අකුරු ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. හරිද? සමහරලාට පේෂන්ට් අන්එඩියුකේටඩ් වෙන්න පුළුවන්. එතකොට මේ මිනිස්සයාට මේක ඉන්ට්‍රොඩියුස් කරගන්න එක පට්ට අමාරු වැඩක් වෙන්න පුළුවන්. හරිද? හරිද ළමයි? හරිද? හරිද? හරි ඊළඟට ඔයාලට මම අර කිව්වනේ මේ සයිකල් ඔෆ් චේන්ජ් එක. හරිද? ඒකේ මැනේජ්මන්ට් එක අමුතුවෙන් අපව මෙතෙන්ට කියලා දෙන්න ඕනේ නැහනේ. සයිකල් ඔෆ් චේන්ජ් කියලා ස්ටෙප්ස් පහක් තියෙන්නේ. අන්න එකක් මෙතෙන්ට දාන්නමයි මේ. හරිද? හරිද? හරි ඒකත් එදා කියලා දුන්නා. මතකයි නේද? ප්‍රී කන්ටෙම්ප්ලේෂන්, ඔව්. ටෙම්ප්ලේෂන්, ඇක්ෂන්, ප්‍රෙපරේෂන්, මේන්ටෙනන්ස් කියලා ස්ටේජස් පහක් තියෙනවා කියලා දුන්නා නේද? ඔයි හරිද? ඕන්නම් මතක් කරන්න ප්‍රී කන්ටෙම්ප්ලේෂන් ස්ටේජ් එක කියන්නේ ස්ටේජ් 1 එක. එතකොට අපි ක්ලිනිකලි ඩයග්නෝස් කරන patient එන්නේ මෙන්න මේ ස්ටේජ් එකේද කියලා. එතකොට එයා ප්‍රී කන්ටෙම්ප්ලේෂන් ස්ටේජ් එකේ කට්ටියට මේ තෙරපිස් දෙන්න බෑ ළමයි. මොකද උන්දලා අපේ ට්‍රීට්මන්ට් එකට කැමති නැහැ. එතකොට ඇක්ෂන් එකක් ගන්න නැත්නම් ප්‍රෙපරේෂන් වගේ ස්ටේජ් එකකින් ඉන්න කෙනෙකුට තමයි මේ වගේ ඩිසිෂන් හෙලෝ කවුද? නෑ ඩොක්ටර් මල්ලික කතා කරන්නේ. හෙලෝ හරිද ළමයි? මේ ඊළඟට හරිද? ඒ කියන්නේ ඇක්ෂන් හරි මේන්ටනන්ස් හරි පේස් එකේ ඉන්න මේ ඇක්ෂන් හරි මේන්ටනන්ස් හරි පේස් එකේ ඉන්න කට්ටියට තමයි ළමයි මේ තෙරපිස් හොඳට වැඩ කරන්නේ. ඕවා MCQ වල අහනවා. හරිද? ඒ කියන්නේ ප්‍රී කන්ටෙම්ප්ලේෂන් එකේ ඉන්න ස්ටේජ් එකේ ඉන්න patient කෙනෙකුට ඩිසිෂන් බැලන්ස් chance හරියන්නේ නැහැ. උන්දලට මේවා වාඩි කරගන්නවත් හම්බෙන්නේ නැහැ මේවා බැලන්ස් කරන්න තියා. හරිද? ඊළඟට අනිත් තෙරපීස් වර්ග තියෙනවා ළමයි. හරිද? CBT කියන්නේ cognitive behavioral therapy. හරිද? ඒ කියන්නේ ඒකෙදි වෙන්නේ හරිද? patient ගින් අපි ෆික්ෂන්ස් අහනවා. හරිද? ඒ කියන්නේ එයාගේ inner thoughts analyze කරනවා. හරිද? ඒ කියන්නේ අපි අහනවා දැන් මෙන්න මේ වගේ දෙයක්. මේ අරක්කු එහෙම බොන එක නිසා ඔයාගේ දරුවන්ගේ අධ්‍යාපනයට බලපාලාද? හරිද? එතකොට එයා අපිට ආන්සර් එකක් දෙනවා. හරිද ළමයි? තේරෙනවද? ඔයි හරිද? ඒක නිසා රිවර්ස් එකට වමාරවනවා වගේ. හරිද? ඊළඟට අහනවා මේ දැන් මේ ඇල්කොහොල් ගත්තේ නැත්නම් ඔයාගේ ළමයි කොතන ඉන්න තිබුණද? හරිද? එතකොට patient අපි third eye එකක් verbally open කරනවා. ක්ලික් නේද වෙන්නේ? ඔයි හරිද? ඒ කියන්නේ verbally patient يعني verbally මෙයාගේ third eye එක open කරනවා. ඒක තමයි cognitive behavior therapy. කියන්නේ cognitions assess කරනවා. හරිද? ඒ කියන්නේ patient ගේ negative cognitions මේවා හරියටම ලියාගන්න. ඒ කියන්නේ cognitive assessment එකක් කරන එකේ වාසිය තමයි ළමයි patient ගේ negative cognitions, negative thoughts ටික analyze කරලා ගන්නවා. හරිද? patient ගේ negative thoughts ටික analyze කරලා ගන්නවා. එතකොට සමහර වෙලාවට patient කෙනෙක් කියනවා මම මේකට ඇඩික්ට් වෙලා වැඩි ડોක්ටර් ඒක නිසා මේ ඒකයි මට මෙතනින් ගොඩ එන්න බැරි. අන්න negative cognitions එක එළියට ගන්නවා. හරිද? එහෙම කළා CBT එක කරන psychologist හරි psychotherapist හරි අන්න ඒ negative cognitions address කරනවා. හරිද ළමයි? හරිද? ළමයි? හරිද? දැන් එයාට හිතන්නකෝ වෙන්න මේ වගේ දෙයක් තිබුණා කියලා. එයාට හිතනවා එයාට ඇල්කොහොල් වලින් පියර් ප්‍රෙෂර් එකකින් ගැලවෙන්න බෑ කියලා මෙයා හිතන් ඉන්නවා. එතකොට
සයිකෝതെරපිස්ට්ලාගේ ජොබ් එක තමයි ක්ලිනිකල් සයිකොලොජිස්ට්ලාගේ ජොබ් එක තමයි ඒ නෙගටිව් කොග්නිෂන් එක කරෙක්ට් කරලා දෙන එක. ඒක කරෙක්ට් කරලා දෙන්නේ මෙහෙමයි ළමයි. හරිද? patient සමහරවිට self reassuring statements ලියන්න දෙනවා. මෙන්න මේ වගේ දවසකට 25 පාරක් ලියන්න. මට මේ peer pressure එකෙන් ගැලවෙන්න පුළුවන්. මට ඒකට ඕන හයිය තියෙනවා කියලා. අන්න ඒ වගේ ඊළඟට සමහරවිට ඒ වගේ statements පේන තැන්වල ගහනවා ළමයි. හරිද? මේ වගේ statements පේන තැන්වල ගහනවා. එතකොට ඒකේ ටාගට් එක තමයි ළමයි මම මිනිස්සයාට එතකොට ඒ thoughts තමයි නිතරම ඔලුවට යන්නේ. මට මේ problem එකකින් එළියට එන්න පුළුවන් කියන thoughts තමයි මිනිස්සයාට ඔලුවෙන් එළියට ඔලුව ඇතුළට වැටෙන්නේ. ඔන්නෝම තමයි negative cognitions එළියට අරගෙන අන්න ඒවා address කරන්න. තේරුණාද? ඔව් හරිද? ඊළඟට ওই ටිකත් කළා තව provide කරන්න පුළුවන් එක option එකක් තමයි alcohol counseling. හරිද? alcohol counseling කියන්නේ මේක මේ alcoholic counseling වගේ steps offer කරනකොට ඒ patient හොඳ understanding එකක් තියෙන්න ඕන patient තියෙන problems ගැන. හරිද? alcohol counsel එකේදී මෙහෙම topics තමයි කතා වෙන්නේ. එයාට CLCD වගේ topic එකක් අරගෙන counseling කියන්නේ psychotherapist කෙනෙක් දාලා ඒගොල්ලන්ට verbally educate කරනවා. හරි. මේ psychotherapist කෙනෙක් ගිහිල්ලා verbally educate කරනවා patient මෙන්න මේ ඒ topics ගැන කතා කරනවා. එතකොට මේ මොන කොහොමද counseling කියන්නේ alcohol group counseling වලදී ගන්න පුළුවන් කරන්න පුළුවන් techniques මොනවද? එකක් තමයි ළමයි alcohol group counseling එකේදී patient ලට WhatsApp group එකම හදලා දෙන්න පුළුවන්. ඒකේ තනිකරම ඉන්නේ ඒ community එක එකතු කරලා දෙනවා. alcohol වලින් ගොඩ ආපු community එක එකතු කරලා දෙනවා. එතකොට ඒ community එකට එකතු කරලා දෙන එකේ වාසිය තමයි ළමයි patient තනිකරම මේ අනිත් කට්ටියගේ experiences share කරගන්නවා. ඒ කියන්නේ මම මෙන්න මෙහෙම තමයි ගොඩ ආපු පාර කියලා. හරිද? අන්න ඒ වගේ experiences patient ලා share කරගන්නවා. ඒ share කරගන්න එකේ වාසිය තමයි ළමයි patient කෙනෙකුට මෙන්න මෙහෙම ගොඩ ආපු පිරිසක් තියෙනවා කියලා ඒ community එකට මම introduce වෙනවා. හරිද? අර කීමට කියන්නේ මොකද මේ සිංහයොත් එක්ක හැදෙන බලලත් හැදෙන්නේ සිංහෙක් වගේ කියලා. ඒක අනිත් පැත්තත් තමයි ළමයි. හරිද? ඒ වගේ කියන්නේ patient අන්න ඒ community එකක් ඇතුලේ patient manage වෙනකොට අනිත් අයගේ collaborative support එක patient එනවා. හරිද? අනිත් කට්ටියගේ advices එයාට හම්බ වෙනවා. අනිත් කට්ටියගේ motivation එයාට හම්බ වෙනවා. අන්න ඒකයි හරි crew එකක හරි group එකක ඉන්න එකේ වැදගත්කම ඕන වැඩකට. හරිද? ඊළඟට සපෝටිව් ගෲප් තෙරපි කියන්නේ patient කෙනෙක් ට්‍රැක් එකෙන් පැනලා එළියට යනකොට ගොඩක් වෙලාවට ඒ thoughts එහෙම share කරගනිද්දි collective group එකකින් ඉද්දි patient within the group ලස්සන්ට manage වෙන්න පුළුවන්. හරිද? හරිද ළමයි? ඊළඟට MDT approach. MDT approach එක කියන්නේ multi disciplinary team approach. ඒ කියන්නේ patient කෙනෙක් manage කරද්දි ඒක ළමයි තනිකරම psychiatrist කෙනෙක් ගෙවත් එහෙම නැත්නම් consultant psychiatrist කෙනෙක් ගෙවත් නැත්නම් nurse කෙනෙක් ගෙවත් එහෙම නැත්නම් JMO police හරි ඒ වගේ කෙනෙක්ගේ duty එකක් නෙමෙයි. එතකොට මේ වගේ patient කෙනෙක් manage කරද්දී multi disciplinary team approach එකක් ගන්නම ඕන. ඒ කියන්නේ isolately patient කෙනෙක් manage කරගෙන යන්න බෑ. ඒ කියන්නේ එක එක disciplines වලින් patient manage කරන කට්ටිය එන්න ඕන. කවුද මේකට incorporate වෙන්න පුළුවන් කට්ටිය? මේවා MCQ වල අහනවා ළමයි. හරිද? psychiatric consultant කෙනෙක්ට intervene වෙන්න පුළුවන්. එයා තමයි leading role එක play කරන්නේ. එතකොට ඊළඟට ළමයි මේ leading role එක play කරන්නේ consultant psychiatrist. ඊළඟට psychiatric nurse ඉන්නවා. හරිද? එයා තමයි patient care එක බලන්නේ. ඊළඟට social worker කෙනෙක් integrate කරගන්න පුළුවන් system එකට social worker කෙනෙක්.
ඊළඟට සිස්ටම් එකට ඉන්ටිග්‍රේට් කරගන්න පුළුවන් JMO police. හරිද? ඒ JMO police බලන්නේ එයාලා තමයි patient ගේ legal aspects handle කරන්නේ ළමයි. හරිද? legal aspects handle කරන්නේ JMO police. ඊළඟට occupational therapist කෙනෙක් attach කරගන්න පුළුවන්. මොකද patient rehabilitate කරගත්තට පස්සේ patient රස්සාවක් හොයලා දෙන්න ඕන. මොකද එහෙම නැත්නම් මේගොල්ලෝ ආපහු peer pressure එකට වැටලා එහෙම යනවා. හරිද? එතකොට අන්න ඒ වගේ white team එකක්. හරිද? අනිත් එක මෙයාගේ non pharmacological management එක අරගෙන යන්න psychotherapist කෙනෙක් ඕන non pharmacological management එක අරගෙන යන්න. හරිද? එතකොට ඔන්න ඔය වගේ ගත්තට පස්සේ ලොකු ටීම් එකක් තමයි patient overall manage කරගන්න පුළුවන්. හරිද? ඊළඟට සමහර වෙලාවට information collect කරන agents ගන්න වෙන්න පුළුවන්. මොකද අපිට patient manage කරද්දී collateral information ඕන වෙන්න පුළුවන්. ඒ කියන්නේ වට ගොඩාවින් වටින් ගොඩින් එන information අපිට important වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ patient කියන කතාව ඇත්තද කියලා verify කරගන්න third person කෙනෙක්ගේ information ඕන වෙන්න පුළුවන්. හොඳම උදාහරණයක් කියන්න ළමයි ටකරමක් හැපුණා කියලා ආව injury එකක්. එතකොට අපි pattern of injury analyze කරද්දී මේ patient less likely එච්චර ඒ කියන්නේ deep tendon cut deep tendon repair ආව තිබුණා. අන්තිමට බලද්දී මේ patient කඩුවකින් ගහලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ third person කට්ටියකින් collect කරගන්න information මාර මේ important වෙනවා. ඊළඟට patient කෙනෙකුට legal issues තියෙන්න පුළුවන්. හරිද? patient කෙනෙකුට legal issues තියෙන්න පුළුවන්. එතකොට ඒවා හරියට ඇඩ්‍රස් කරන්න ඕන. සමහරලාට lawyer කෙනෙක් incorporate කරගන්න වෙන්න පුළුවන් patient management එකට. එතකොට MDT team එක appear වෙන්න පුළුවන් කවුද කියලා true false දන්නාවොත් හොඳට කල්පනා කරලා ඒක මේ කරගන්න පුළුවන් වෙන්න ඕන. අනිත් එක තමයි MDT team එකකට මේවා MCQ වර්ධින තැන්. හරිද? මේ red dot එක දාලා දෙන ළමයි බැලුවේ නැත්තම් sorry තමයි ඈ. හරිද? red dot එක දාලා තියෙන්නේ මේ මේක MCQ වල තියෙනවා MDT team එකට manage කරගෙන යද්දී family membersලා හරිද? family membersලා incorporate කරගන්න පුළුවන්. හරිද? MDT team එකට family membersලා wife children වගේ first degree relatives incorporate කරගන්න පුළුවන්. හරිද? ඊළඟට හරිද? ළමයි ඩෝස් එක වැඩි වගේද? ළමයි ටොලරේට් කරගන්න පුළුවන්ද? ළමයි ඔය ටොලරේට් කරගන්න පුළුවන්ද? ඔළුවට අමාරුයි වගේද? ළමයි පුළුවන් අය. හරිද? මේ මම රෙකෝඩින් එකක් දෙන්නම්. අමාරුයි වගේ නම් ඒකත් තම නොතේරුණ දැන් ආපස්සට අහන්න. හරිද? ඊළඟට මම ඔයාලට ඩ්‍රග්ස් කීපයක් ගැන කියලා දුන්නා. මම ඒ ටික හිමීට කියලා දෙන්නම්. MCQ වලදී තව මේ පාඩම් කරගන්න ඕන පොයින්ට් එකක් තමයි ළමයි අර මේ මේ බෙන්සෝඩයිසපින්ස් දෙද්දි හරිද? ඊළඟට liver friendly lorazepam වගේව තමයි liver friendly එක. හරිද? අර මේ බෙන්සෝඩයිසපින්ස් දෙද්දි මේ lorazepam එක තමයි CLCD දින patients ලට drug of choice lorazepam single best answers එනවා. හරිද? අර මුලින්ම දෙන 5 මිලිග්‍රෑම් එක මතකයි නේද? withdrawal එකේදී ළමයි මතකයි නේද? ගොඩාක් ලොකු ටොපික් එකක් මේක ළමයි. මේ ගොඩාක්ම ලොකු ටොපික් එකක්. බර වැඩි මේක මට තේරෙනවා. ළමයි
මම ඉස්සරහට වෙන්ව දෙන්නම් ඒක. ළමයි හරි. හරි මේ තව ටිකක් තියෙනවා ඔයාලට ටොලරේට් කරන් ඉන්න පුළුවන් නේද? අමාරුයි වගේද? ළමයි ළමයි ඔළුවට අමාරුයි වගේද? ගොඩක් අලුත් දේවල් කියලා දුන්නා. ළමයි මම කියලා දෙන්නද? අහන් ඉන්න අමාරුයි වගේ නෑ නේද? හරිද? එතකොට ළමයි මේ තව ඔය පේෂන්ට් කෙනෙක් මැනේජ් කරගෙන යද්දී ඩොක්ටර් පේෂන්ට් රිලේෂන්ෂිප් එක මාර ඉම්පෝර්ටන්ට් ළමයි. හරිද? ඩොක්ටර් පේෂන්ට් රිලේෂන්ෂිප් එක මාර ඉම්පෝර්ටන්ට්. එතකොට අපි ස්මාර්ට් වෙන්න ඕන හොඳ රැපෝ එකක් ගොඩනගා ගන්න. ඒ කියන්නේ පේෂන්ට් එක්ක හොඳ රැපෝ එකක් ගොඩනගාගෙන මැච් එක ගහගන්න අපි මේ ස්මාර්ට් වෙන්න ඕන. එතකොට අපිට පේෂන්ට් කෙනෙක් අපිට ප්‍රී කන්ටෙම්ප්ලේෂන් ස්ටේජ් එකේ ඉඳලා කන්ටෙම්ප්ලේෂන් ස්ටේජ් එකට තල්ලු කරගන්න අපිට යූස් කරගන්න පුළුවන් ටෙක්නික්ස් කීපයක් තියෙනවා ළමයි. එකක් තමයි පේෂන්ට් එක්ක අපිට ඩිස්කස් කරන්න පුළුවන් ඉන්වෙස්ටිගේෂන් රිපෝර්ට්ස් පෙන්නලා අපිට කියන්න පුළුවන් මෙන්න බලන්න ඔයාගේ liver එක මෙන්න මෙහෙම නිකන් දැන් ඇකිලිලා ගිහිල්ලා මේ liver එක ඇකිලිලාම ගිහිල්ලා තියෙන කියලා. ඊළඟට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙමයි සිරෝටික් liver එක මෙන්න මෙහෙමයි මේ normal liver එක කියලා පින්තූර දෙකක් පෙන්වන්න පුළුවන්. patient smart නම් අහයි ડોක්ටර් දෙන්නම මැරිලා නේද කියලා. හරිද? එතකොට මේ අපිට livers දෙකක් පෙන්නලා import වෙනස කියලා දෙන්න පුළුවන් මෙන්න සිරෝටික් liver එක මෙන්න normal liver එක පාට වෙනස් වෙලා මෙන්න මෙහෙමයි ලේ වමනේ කරලා මැරෙන්නේ කියලා patient අපිට අපේ clinical experience එක use කරලා patient දේවල් explain කරලා දෙන්න පුළුවන්. ඊළඟට අපිට patient ALT AST එහෙම elevate වෙලා කියලා පෙන්වන්න පුළුවන්. එතකොට AST ALT alcoholic කට්ටිය elevate වෙන pattern එක තමයි 2:1. හරිද? ratio එකට තමයි elevate වෙන්නේ. OMCQ වල තියෙනවා. ඊළඟට අපිට patient කෙනෙකුට ultrasound scan එකක් කළා patient පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම යාගේ මෙන්න මේ වගේ සිරෝටික් type changes තියෙනවා කියලා. එතකොට අපිට හැමතිස්සෙම patient challenge කරන්න පුළුවන් reports එක්ක. හරිද? ඊළඟට challenge කරන්න පුළුවන් විදියක් තමයි financial losses වලට challenge කරන්න පුළුවන්. financial losses වලට challenge කරන ළමයි අපි mathematically calculate කරලා අහන්න පුළුවන් පෙන්වන්න පුළුවන් මෙන්න මෙච්චර සම් එකක් ඔයා වියදම් කරලා තියෙනවා ඇල්කොහොල් වලට. ඔයාට මෙන්න මේ සල්ලි වල amount එක මෙන්න මෙහෙම මේ ඉන්වෙස්ට් කරා නම් ඔයාට මෙන්න මේ වගේ benefit තියෙනවා කියලා. එතකොට patient smart නම් අහන්න පුළුවන් කො ඔයා ඉන්වෙස්ට් කරපුවා කියලා නොබන කෙනාගෙන්. හරිද? ඕවා වෙන වැඩ. හරිද? එතකොට ඔය mathematical calculations වලින් අපිට prove කරන්න පුළුවන් patient එක argue කළා patient ගේ pre contemplation stage එක contemplation වලට enlightenment දෙන්න පුළුවන්. හරිද ළමයි? හරිද? ඊළඟට decision balance chart එක ගැන මේ ඔයාලට මම කියලා දුන්නා. හරිද? ඒ decisions balance chart එකේ advantages disadvantages ඒවා balance කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මේක ගත්ත නිසා යාට වෙච්ච disadvantage එක හරිද? ඒ කියන්නේ මොනවද ආපු advantages මොනවද disadvantages නොගත්ත නම් යාට වෙන තිබිච්ච advantages මොනවද? නොගත්ත නම් ඒ situation එකේම ළමයි ඒ කියන්නේ සමහරට ළමයාගේ education එක fall වුණා වෙන්න පුළුවන්. සමහරට එයා එක නොගත්ත නම් ළමයා educationally flourish වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ දෙපැත්තටම balance කර කර අර මම ඔයාලට කියලා දුන්නා වගේ තමයි decision balance chart එක කියන්නේ. අනිත් එක තමයි මේ වගේ patient ලට කතා කරද්දි tone එක මාර important ළමයි. ගොඩක් වෙලාවට tone එක හරිම important. හරිද? tone එක important කියන්නේ මේ tone එක important කියන්නේ මේ අපි aggressive tone එකකින්
කමාන්ඩින් ටයිප් විදියට අපි දේවල් කරනවට පේෂන්ට්ලා එච්චර කැමති නෑ ළමයි. හරිද? ඒ කියන්නේ අපි ඇග්‍රෙසිව් ටයිප් විදියට කමාන්ඩින් විදියට පේෂන්ට්ලා එක්ක හැන්ඩල් කරනවට පේෂන්ට්ලා එච්චර කැමති නෑ. ඒක ටෝන් එක හරි ඉම්පෝටන්ට්. ඊළඟට තව කන්සෙප්ට් එකක් තියෙන හැබිට් බ්‍රේකින් ප්ලෑන් කියලා. හරිද? හැබිට් බ්‍රේකින් ප්ලෑන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හැබිට් බ්‍රේකින් ප්ලෑන් එකේදී අපි අර ටිපිකල් ඩේ එකක් කියලා කතන්දරයක් ගත්තනේ. ටිපිකල් ඩේ එකක් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. හරිද? ටිපිකල් ඩේ එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. හරිද? මෙන්න මේ වගේ ඇල්කොහොල් නිසා ඉෆෙක්ට් එක. ටිපිකල් ඩේ එකේදී මෙන්න මේ ඇල්කොහොල් රිලේටඩ් ටික බල්ක් එක අයින් කළා. මෙන්න මේවට මේ ඇක්ටිවිටීස් අපි ෂෙඩියුල් කරලා දෙනවා. මෙන්න මේ වෙලාවට මේක කරන්න කියලා. හරිද ළමයි? හරිද? ළමයි. හරි. එතකොට ඔන්න ඕක තමයි හැබිට් බ්‍රේකින් වල ඒ කියන්නේ පේෂන්ට්ගේ ඒ ටයිම් එකට කරන්න වැඩක් හදලා දුන්නාට පස්සේ හරිද? කියන්නේ පේෂන්ට් ඒ ටයිම් එකට කරන්න වැඩක් හදලා දුන්නාට පස්සේ පේෂන්ට් බොන එක නවත්තලා ඒ වැඩේ කරනවා එතෙන්ට. හරිද? හරිද? හරිද ළමයි? ඊළඟට හරි. සමහර දේවල් දෙන්න පුළුවන් හයි රිස්ක් දේවල්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පාටි එකකදී පේෂන්ට් ඔය මැනේජ්මන්ට් සේරම පැත්තකට දාලා බොන්න ලෑස්ති වෙන්න පුළුවන්. හරිද? ඊළඟට පේෂන්ට් ක්‍රෙඩිට් කාඩ් සැලරි එහෙම වැටෙන දවසක් තිබුණොත් අන්න ඒ දවස මැනේජ් කරගන්න පේෂන්ට් හෙල්ප් කරන්න ඕන. ඒ කියන්නේ සැලරි එහෙම වැටෙන දවසක් එහෙම නැත්නම් යාළුවොත් එක්ක එළියට යන දවසක් ඒ වගේ ස්පෙෂල් ඩේස් කියන්නේ එයාගේ රූටීන් හැබිට් එක අන්න ඒකෙදි ඒ කියන්නේ රූටීන් හිටපු තැනට වැටෙන්න නොදී මැනේජ් කරගන්න සපෝට් එකක් දෙන්න ඕන. හරිද? සපෝට් එකක් දෙන්න ඕන. ඊට අමතරව ළමයි හරිද? ඊට අමතරව පේෂන්ට් කෙනෙක්ට ඒ ගැප් එක ෆැමිලි මෙම්බර්ස්ලත් එක්ක එකට ඉන්න ළමයිත් එක්ක ට්‍රිප් එකක් යන ළමයිත් එක්ක බීච් එකක නාන්න යන. හරිද? මොනවා හරි කියන්නේ ෆැමිලි එකත් එක්ක එකට ගන්න වැඩ තියෙනවනේ. අන්න ඒ වගේ දේවල් වලට පේෂන්ට් නැඹුරු කරවන්න ඕන ළමයි. ඒ කියන්නේ ඒ ඇක්ටිවිටීස් ටික ෂෙඩියුල් කරලා දෙන්න ඕනේ. ඇක්ටිවිටි ෂෙඩියුලින් කියලා එකට කියනවා. හරිද? ඇක්ටිවිටි ෂෙඩියුලින්. ඒ කියන්නේ අපි එයාගේ ටිපිකල් ඩේ එක කරන්න ඕන මෙහෙමයි කියලා මුල් කාලේ arrange කරලා දෙනවා. හරිද ළමයි? හරිද? එතකොට මේ ඇක්ටිවිටීස් ටික arrange කරලා දෙන එකට අපිට ඉන්කෝපරේට් කරගන්න පුළුවන් ෆැමිලි මෙම්බර්ස්ලා. ඒ කියන්නේ පේෂන්ට් වගේම පවුලේ උන්ටත් කියන්න පුළුවන් උඹලා ට්‍රිප් එකක් යන්න ඕන කියලා. හරිද? ඒ වගේ පේෂන්ට්ගේ පැත්තෙන් විතර නෙවෙයි අනිත් පැත්තත් එඩියුකේට් කරලා මැනේජ් කරලා දෙන්න ඕන ළමයි. හරිද? ඒ කියන්නේ මේක දෙපැත්තට වෙන්න ඕන. හරිද? ඊළඟට මේක මේ පේෂන් කෙනෙක් ඩිපෙන්ඩන්ස් කියලා අපි ඩිපෙන්ඩන්ස් ක්‍රයිටීරියාස් වලින් ලේබල් එක ගහගත්තොත් හරිද? පේෂන්ට ඩිපෙන්ඩන්ස් කෙනෙකුට තනියම යාට මේ ප්‍රශ්නේ විසඳගන්න බෑ ළමයි. අනිවාර්යෙන්ම පේෂන්ට එක්ස්ටර්නල් සපෝට් එකක් මස්ට්. අනිවාර්යෙන්ම එක්ස්ටර්නල් සපෝට් එකක් මේ මිනිස්සයාට තිබිය යුතුමයි. හරිද? එතකොට ඩිපෙන්ඩන්ස් කියන தත්ත්වය ඒක මෙඩිකල් කන්ඩිෂන් එක. හරිද? මෙඩිකල් කන්ඩිෂන් එක කියන්නේ මිනිහට මේකට ඇබ්බැහි වෙලා. හරිද? එතකොට අපි තමයි ගොඩ අදින්න ඉන්න ඕන. හරිද? එතකොට ඩිපෙන්ඩන්ස් ඉන්න මිනිස්සෙකුට තනියම තමන්ම මැනේජ් කරගෙන ගොඩ එන්න බෑ ළමයි. ඕවා MCQ points. හරිද? ඩිපෙන්ඩන්ස් ඉන්න මිනිස්සෙකුට තමන්ට තනියම ගොඩ ඇදගෙන එළියට එන්න බෑ ළමයි. හරිද? එතකොට මේ කට්ටියට එක්ස්ටර්නල් සපෝට් එක කම්පල්සරි ළමයි. හරිද? හරිද? හරි. ඊළඟට තව ටෙක්නික් එකක් තියෙනවා ළමයි රිවෝඩ් ඇන්ඩ් ස්ටිමියුලේෂන් ටෙක්නික් කියලා. හරිද? ඒ කියන්නේ එතෙන්දි වෙන්නේ ඒ ළමයින්ගේ තාත්තා ගෙදර ආවොතින් බොන්නේ නැතුව ළමයි එඩියුකේට් කරලා තියෙනවා අර හොඳට ගිහිල්ලා තාත්තත් එක්ක කතා බහ කරන්න එහෙම කියලා. ඒකම අනිත් පැත්ත තමයි බීලාවොත් කතා කරන්න එපා කියලා. හරිද? අන්න ඒ වගේ සිම්පල් ටෙක්නික්ස් තමයි පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ පේෂන්ට් කෙනෙක් මැනේජ් කරගන්න. ඊළඟට craving and urge surfing කියලා concept දෙකක් තියෙනවා. urge surfing කියන්නේ ළමයි හරිද?
ඒ කියන්නේ patient බලන් ඉන්නවා කොයි වෙලාවෙ මට බඩු හම්බෙයිද කියලා. ඒ කියන්නේ මේ කොයි වෙලාවෙ ඇල්කොහොල් තියෙයිද කියලා. හරිද? කොතනද බාර් එකක් තියෙන්නේ? කොහොමද මම බඩු හොයාගන්නේ? හරිද? ඒ කියන්නේ ආපහු බැක් අර හිතපු බේබදු ලයිෆ් එකට යන්න අර්ජ් එක එනවා. ඒකයි අර ඒ කියන්නේ නිකන් අර මොකක්ද මේ බඹරු යනවා වගේ මේ කියන්නේ අර 6 වෙනකොට බාර් එක හොයාගෙන යන සීන් එක තමයි අර්ජ් සර්ෆින් කියන්නේ. වඩු නැතුව බෑ. හරිද? ඒ කියන්නේ නිකන් අර තෙල් ගහන්න වාහන යනවා වගේ ඕන. අන්න ඒ වගේ තියෙන කට්ටිය මැනේජ් කරගන්න එක හරිම අමාරුයි ළමයි. හරිද? හරිද ළමයි? එතකොට ළමයි එහෙම දැඩි අර්ජ් එකක් තියෙන කට්ටිය හරිද? අන්න ඒගොල්ලෝ ඒ අර්ජ් එකෙන් එළියට කඩලා ගන්න එක හරිම අමාරුයි ළමයි. හරිද? එතකොට අපි එයාට එක්ස්ප්ලেইন කරන්න ඕන ඔය 6ට විතර යන්න ඕන කියන කතන්දරේ. හරිද? 6ට 7 වෙනකොට බඩු හොයන් යන්න ඕන කියන කතන්දරේ ඕක ට්‍රාන්සියන්ට් එකක්. ඒ කියන්නේ මේක අර බෙල් එක වගේ යන්නේ. ඒ කියන්නේ ටික වෙලාවක් වැඩි හෝල්ඩ් කරන් ඉන්න පුළුවන් වුණොත් එයාට ඒ ෆීලිං එක කඩන්න පුළුවන්. හරිද ළමයි? හරිද? ඒ කියන්නේ ඒ බඩු හොයන් ගන්න ඕන දෙන නෙසෙසිටි එක මෙන්න මේ වගේ පීක් එකක් යන්නේ. ටයිම් එකත් එක්ක යන්න ඕන වෙලා එකපාරටම එක පොයින්ට් එකක් තියෙන මෙන්න මෙතන කඩන්න පුළුවන්. ඊට පස්සේ යට ඒක ඕනේ නැහැ. හරිද ළමයි? ඔය අපිට දෙයක් ඌමනා වෙන පැටර්න් එක හරියට තේරුම් ගත්තොත් ළමයි මෙන්න මේ ක්ලයිමැක්ස් පොයින්ට් එක පන්න ගත්තොත් ජීවිතේ ඕන දෙයක් අතාරින්න පුළුවන්. හරිද ළමයි? හරිද ළමයි? හරිද? ඊළඟට ළමයි තව පාවිච්චි කරන්න පුළුවන් මෙතඩ්ස් තමයි distraction methods කියලා. ඒ කියන්නේ මේ ඔය සර්ෆ් ඒ කියන්නේ අර්ජ් එක කඩන්න යූස් කරන්න පුළුවන් මෙතඩ්ස් කීපයක් තියෙනවා. එකක් තමයි ළමයි patient කෙනෙකුට strenuous physical activities වල යෙදෙන්න පුළුවන් ඔය strong sense එක එන වෙලාවට. හරිද ළමයි? හරිද ළමයි? ඒ කියන්නේ patient එක්කෝ exercises වල එහෙම නැත්නම් මොනවා හරි vigorous activity එක physically active vigorous activity එක යෙදෙන්න පුළුවන් එයාට ඔය urge එක එන වෙලාවට. හරිද ළමයි? ළමයි හරිද? එහෙම නැත්නම් සමහරලාට මේ මිනිස්සයාට ඒ urge එක කඩා ගන්න සමහරලාට යාළුවෙක් එක්ක ඉන්ටරැක්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පවුල කට්ටිය ගාවට යන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ අර ප්‍රී ප්ලෑන් කරලා තිබුණොත් මෙන්න මෙයාට මේ අර්ජ් එක එන වෙලාවට පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න කියලා ඒගොල්ලොත් එඩියුකේට් කරලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඔය අර්ජ් එක ඒ කියන්නේ බඩු හොයන් යන්න තියෙන එන අර්ජ් එක මෙන්න මෙතෙන්දි කඩා ගන්න පුළුවන්. හරිද ළමයි? එතකොට කාලයත් එක්ක මේ අර්ජ් එක එන පීක් එක එන්න මෙන්න මෙහෙම අඩු වෙලා ගිහිල්ලා මේක ඕන නැති වෙලාම යනවා. හරිද? හරිද? ඊළඟට කිව් කාඩ් කියලා කතන්දරයක් තියෙනවා. කිව් කාඩ් කියන්නේ නිතරම පේෂන්ට්ගේ සාක්කුවේ ලියලා තියෙනවා ළමයි මේක මගේ liver එකට හොඳ නැහැ. මේක මගේ health එකට හොඳ නැහැ. මට ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙනවා බිව්වොත් කියලා. එතකොට ඔය urge එක මෙහෙම නැගගෙන එනකොටම patient අර කොලේ ටුක් ගාලා ඇදලා අරන් හොඳට කියවන්න දෙනවා. හරිද? එතකොට මේ urge එක ටුක් ගාලා ෆ්ලැට් වෙනවා. හරිද? 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 ඊළඟට ටිපිකල් ඩේ එකක්. ටිපිකල් ඩේ එකක් කියන එක ඔයාලට දැන් දන්නවා කන්සෙප්ට් එක ටිපිකල් ඩේ එකේ. එතකොට දවසෙම මේ ගැප්ස් ටික එක එක වෙන වෙනම රෝල් අරගෙන ඒක ෆිල් කරලා දෙන එක තමයි ටිපිකල් ඩේ එක ගැප්ස් ෆිල් කරලා යන්නේ. හරිද? ගෲප් සෙෂන්ස් මං කියලා දුන්නා. හරිද? ඊළඟ කම්පොනන්ට් එක තමයි ළමයි මේ පේෂන්ට්ගේ පර්සනැලිටි එක ඩෙවලොප් කරලා දෙන එක. හරිද? ඒ කියන්නේ කවුරු හරි බොන්න සජෙස්ට් කරනවා නම් නෝ කියන්න මට්ටමට පර්සනැලිටි එක හදලා දෙන එක. හරිද? එතකොට
assertiveness එක වැඩි ගන්න. ඒ කියන්නේ patient ගේ personality එක උඩට අරන් දෙන එක තමයි ඊළඟ point එක තියෙන්නේ. හරිද? එතකොට මේ ඒකට කරන්න පුළුවන් දේවල් තමයි ළමයි patient ඒ වගේ crew එකට expose කරලා දෙලා දෙන එක. psychotherapist කෙනෙකුටත් ඒ gut feeling එක patient කෙනෙක්ගේ develop කරන්න පුළුවන්. ඊට අමතරව ළමයි ඔය සේරම වැඩේ නෑවිලා ගියොත් හරිද? ඒ කියන්නේ ඔය කරන්න පුළුවන් සේරම ටික ගහලා patient improve වෙන්නේ නැත්තම් හරිද? අපිට patient offer කරන්න පුළුවන් involved rehabilitation centers තියෙනවා. හරිද? ඒ කියන්නේ ගිහිල්ලා ඇඩ්මිට් වෙලා සති 3ක් හෝ 4ක් ඉඳලා කෙලින්ම රිහැබිලිටේට් වෙලා එන්න පුළුවන්. ඒව සමහර වෙලාවට free of charge කරන තැනුත් තියෙනවා. පොඩි ගාණක් charge කරලා කරන තැනුත් තියෙනවා. එතකොට අන්න ඒ වගේ සෙන්ටර් එකකට patient direct කරන්න පුළුවන්. හරිද? patient ඒ වගේ සෙන්ටර් එකකට direct කරන්න පුළුවන්. කැන්ඩි අපිට තියෙන තැනක් තමයි හරිද? කැන්ඩි අපිට තියෙන තැනක් තමයි මාම්පිටිය වගේ. හරිද? මාම්පිටිය වගේ තැනක් තමයි කැන්ඩි අපිට තියෙනවා. හරිද? එතකොට මේ වගේ රිහැබිලිටේෂන් සෙන්ටර්ස් තියෙනවා. එතකොට ප්‍රොෆෙෂනල්ස්ලා මැනේජ් කරනවා ඒ වගේ patient. එතකොට අපි patient educate කරන්න ඕන. ඒ patient educate කරන්න ඕන මේ patient educate කරන්න ඕන මේ rehabilitation මෙන්න මේ වගේ ඔයාගේ identity එක අපි expose කරන්නේ. ඔයාට ඕන rehabilitation වැඩේ කරනවා. ඊළඟට occupation එක කරන තැන් වලට ඔයාගේ details යන්නේ නැහැ. අපි ඒක manage කරලා දෙනවා කියලා patient ගේ privacy එක assure කරගෙන තමයි මේ patient manage කරන්න ඕන. ඊළඟට patient කෙනෙක් ආවොත් alcoholic hallucinations එක්ක. ඒ කියන්නේ සද්ද ඇහෙනවා. කවුරුවත් කතා කරන්නේ නැති තැන සද්ද ඇහෙනවා. තනියම ඉඳිද්දී මේ හොල්මන් පේනවා. ওই වගේ කතන්දරෙක් ආවොත් ළමයි ගොඩක් වෙලාවට අපි දෙන්නේ රෙස්පෙරිඩෝන් වලින් තමයි ට්‍රීට් කරන්නේ. ඇන්ටිසයිකොටික්ස් යූස් කරන්න වෙනවා. ඒ වගේ patient කෙනෙක් මැනේජ් කරද්දී. හරිද? හරිද? හරි. අනිත් එක තමයි patient කෙනෙකුට alcohol use එකත් එක්ක කාලයත් එක්ක dementic වෙන්න පුළුවන්. හරිද? dementia එකක් එන්න පුළුවන්. හරිද ළමයි? ඔය ටිකම තමයි ළමයි මෙතනත් ලියලා තියෙන්නේ. හරිද? ඊළඟට කවුරු හරි patient කෙනෙක් එනවා අපිට manage කරන්න මේ අර drugs උත් බොනවා අරක්කුත් බොනවා. කොහොමද මේ වගේ කෙනෙක් manage කරන්නේ? එකෙක් යනවා අරක්කුත් බොනවා ඊළඟට අර මේ anti craving disulfiram naltrexone naproxone ඔය වගේ drugs ටිකක් බොනවා. එතකොට ළමයි උන්ට කියන්න ඕන එක්ක ක්ලිනික් පැත්ත පළාත එන්න එපා. නැත්නම් drugs නුත් නවත්තන්න අරක්කුත් drugs නවත්තන්න කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕන ළමයි. හරිද? drugs නවත්තන්න කියන්න ඕන. ඊළඟට කියන්නේ ඔය MCQ වල අහන දේවල් ළමයි ඈ. MCQ වල අහන දේවල්. ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි ඩ්‍රග්ස් නවත්තන එක. ඊළඟට ආපහු සයිකල් එක මුලින් ඉඳලා පටන් ගන්න ඕන ළමයි. කවුරු හරි patient කෙනෙක් ආපහු බීලා આવොත් එලවන්න බෑ ළමයි. හරිද? ආපහු බීලා ආවොතින් එලවන්න බෑ. patient කියන්නේ කොයිම හරි වෙලාවක support එක ඕන ඊළඟට ඉන්න අමාරුයි ඒ වගේ දැන්නොත් ටක් ගාලා ක්ලිනික් එකට එන්න කියලා තමයි patient educate කරන්නේ. ඕවා MCQ වල තියෙනවා ළමයි single based answer. හරිද? ඊළඟට patient අපි කියන්න ඕන කොයි වෙලාවක හරි ට්‍රීට්මන්ට් එකකින් එයා එළියට පැන්නොතින් පුළුවන් ඉක්මනටම ක්ලිනික් එකට එන්න කියලා. මොකද එතකොට හැන්ඩල් කරගන්න ලේසි වැඩි. හරිද ළමයි? ඕවා MCQ. හරිද ළමයි? හරි. හරිද? ඊළඟට ඇල්කොහොල් එක්ක මේ MCQ points. හරිද? ඇල්කොහොල් වල කොච්චර ඇබියුස් කරනවද කියන එක බලන්න යූස් කරන ස්කේල් එක තමයි සිවා ස්කේල්. හරිද? මේක මම පින්තූරයක් දාලා තියෙන අකට මම ඔයාලට එක පෙන්නන්නම්. හරිද? මේ ස්කේල් එක ගැන පොඩි අයිඩියා එකක් තියෙනවනේ මේක තමයි ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එක patient කෙනෙක් ඇල්කොහොල් ඇබියුස් කරන ප්‍රමාණය
බලන්න මේ තියෙන්නේ ඒක තමයි. හරිද? මේ තියෙන මේ chart එක. Clinical Institute Withdrawal Assessment of Alcohol Scale. හරිද? මෙන්න මේක තමයි standard protocol එක. patient කෙනෙක් මේ assess කරන. මේ නම දැනගන්න ඕන ළමයි ඈ. හරිද? CIWA කියන එක දැනගන්න ඕන. හරිද? හරිද ළමයි? හරි. අද ක්ලාස් එක තනිකරම බණ අහන ගන්නට වටනනේ ළමයි. බණ අහලා දානෙත් දෙන්න තියෙන්නේ. මේ වෙනද කට්ටිය උත්තර දෙනවා ගොඩක් අද ඉතින් තාම ප්‍රචාර කරන්න බෑනේ. ඒක නිසා මේ ඊළඟට ඇල්කොහොල් වල එන කොමන් ප්‍රශ්නයක් තමයි මොනවද මෙඩිකල් consequences patient එන්න පුළුවන්. එකක් තමයි කාඩියෝමයොපැති එකක් එන්න පුළුවන්. ඕවා true false දාන්නවා MCQ එකේ. කාඩියෝමයොපැති එකක් එන්න පුළුවන්. ඊළඟට peptic ulcer disease එකක් එන්න පුළුවන්. හරිද? ඊළඟට B12 deficiency එකක් එන්න පුළුවන්. ඊළඟට අර Korsakoff syndrome ඒවා එන්න පුළුවන්. හරිද? ඊළඟට thrombocytopenia එකක් එන්න පුළුවන්. hypersplenism එන්න පුළුවන්. හරිද? ඔය වගේ මේවා ටිකක් එනවා ළමයි. මෙන්න මේවා තමයි MCQ points. MCQ වල මෙන්න මේවා අහලා තියෙනවා ළමයි. මේ පේපර් එකක් දෙකක් කරන්න. එතකොට වැඩි සෙට් වෙයි. හරිද? ඇත්තටම මේ ඔය කියලා දීපු ටික අහන් හිටියනම් මේ ඒකත් ඇති වැඩි ගොඩ දා ගන්න. හරිද ළමයි? හරිද? හරි. ඊළඟට ඔයාලට කියලා දෙන්න තියෙන එකක් තමයි හරිද? withdrawal එකක් manage කරද්දී. හරිද? එතකොට මෙන්න මේ ඩිංග මම ඔයාලට කියලා දෙනවා. හරිද? මෙන්න මේ ටික කියව ගන්න මේකේ. හරිද? withdrawal එකක් manage කරද්දී alcohol withdrawal symptoms are treated with benzodiazepines. කතන්දරේ හරිනේ ළමයි. benzodiazepines තමයි manage කරන්න ගන්න. හරිද? කියලා දෙලන තියෙන්නේ. ළමයි මේ සින්දුවල සද්දෙන් බාධා එන්නේ ළමයි. මට තේරෙනවා. අද දවසට කරන දෙයක් නැහැ වෙන දවසක නවත්තන්න පුළුවන්. මේ ළමයි හරිද? ඒ කියන්නේ withdrawal එකක් manage කරද්දී හරි withdrawal එකක් manage කරද්දී benzodiazepines තමයි withdrawal එක manage කරන්න ගන්න drug එක. හරිද? ළමයි හරිද? ඊළඟට usually අපි antipsychotics දෙන්නේ නැහැ. usually අපි antipsychotics දෙන්නේ නැහැ patient කෙනෙකුට withdrawal manage කරද්දී. හැබැයි අපි මොන වෙලාවෙද antipsychotics දෙන්නේ? risperidone දෙන්නේ මොන වෙලාවෙද? risperidone එක දෙන්නේ මොන වෙලාවෙදද? patient මොනවද තියෙනව නන්ද? hallucinations වෙනවා නම් risperidone එක දෙනවා. ඔන්න ඕක තමයි ටෙස්ට් කරන පේපර් එකේ. හරිද? එතකොට chlordiazepine oxide කියන drug එක තමයි ළමයි benzodiazepines වල drug of choice withdrawal manage කරන්න. හරිද? drug of choice එක benzodiazepines වල chlordiazepine oxide. එතකොට chlordiazepine oxide එක ඒකේ ඩෝස් එක තීරණය කරන්නේ. හරිද? අපි කොච්චර chlordiazepine oxide දෙනවද කියන එක ඩෝස් එක තීරණය කරන්නේ අර මං කිව්වර CIWA ස්කේල් එකෙන්. හරිද ළමයි? හරිද ළමයි? හරි. හරිද? එතකොට and the degree of tolerance to alcohol indicates by the amount of alcohol consumed. The patient with mild withdrawal less than 10 on SIVA do not need the pharmacological treatment. හරිද? ඒ කියන්නේ අර අපි කියපු ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකේ ඒක ලෝ ස්කෝර් එකක් තියෙනවා නම් ඒකට ඔය ඩ්‍රග්ස් ටික ඩයිසල්ෆිරෑම් ඊළඟට මේ කෝඩ් ක්ලෝඩයිසිපොක්සයිඩ් ඕවා දෙන්නේ නෑ ළමයි. හරිද?
ඇඩ්වාන්ස් කේසස් වලට විතරයි ක්ලෝඩෑසිබොක්සයිඩ් ඔය ටික ගහන්නේ. හරිද ළමයි? හරිද? එතකොට ක්ලෝඩයික්ස් ඩයිසිබොක්සයිඩ් එක ගහනවද නැද්ද කියන එක තීරණය කරන්නේ CAWE ස්කේල් එකකින්. හරි නේද? හරි නේද? හරි. හරිද? ඊළඟට මේක දෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි ක්ලෝඩයිසිබොක්සයිඩ් එක දෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. මේ වහනවා ළමයි ඈ සයිකියාට්‍රි ඩ්‍රග්ස් දෙන විදි අහනවා. එකක් තමයි ටේපරින් ඩෝස් රෙජිම්. ටේපරින් කියන්නේ ළමයි කතන්දරේ මෙහෙමයි. හරිද? ඩේ 1 එකේ උදේට 30ක් දෙනවා, දවල්ට 30ක් දෙනවා, රැයට 40ක් දෙනවා. ඩේ 1 එකේ. ඊළඟට ඩේ 2 එකේ මේ ඩෝස් එක ඩිංග ඩිංග අඩු කරනවා. හරිද? උදේට 20යි, දවල්ට 20යි, රැයට 40යි. ඊළඟට 10යි, 20යි, 30යි. අඩු කරගෙන ගිහලා ඩේ 6 එකේදී ඔමිට් කරනවා. හරිද? හරිද ළමයි? හරිද? හරිද? හරි. ඕක තමයි ටේපරින් හරි. ඩෝස්. ඒ කියන්නේ ක්ලෝඩයිසිබොක්සයිඩ් එක දෙන ටේපරින් ඩෝස් එක තමයි ඕක. ඊළඟට තව එකක් තියෙනවා ටයිට්‍රේටිං ඩෝස් රෙජිම් කියලා. හරිද? ටයිට්‍රේටිං ඩෝස් රෙජිම් කියන්නේ හරිද? ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සිවියර් කේසස් වලට. ටයිට්‍රේටිං එක දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට ටයිට්‍රේටිං ඩෝස් එකේදී යන්නේ හරිද? ඒ කියන්නේ මුලදීම පටන් ගන්නවා ලොකු ඩෝස් එකක්. හරිද? ලෝඩින් ඩෝස් එකක් පටන් ගන්නවා 50 මිලිග්‍රෑම් වල ලෝඩින් ඩෝස් එකක් පටන් ගන්නවා. ඊළඟට රෙස්පොන්ස් එක බල හරිද? රෙස්පොන්ස් එක බල මේ ඩ්‍රග් එක මේ මැනේජ් කරන එක තමයි. කියන්නේ පේෂන්ට් දැන් මේ කියන්නේ ෆික්ස් ඩෝස් එකන්නේ. මේකේ ටයිට්‍රේටින් ඩෝස් කියන්නේ පේෂන්ට්ගේ රෙස්පොන්ස් එක බල ඩ්‍රග් එක අඩු කරනවා. දෙන්න පුළුවන් උපරිම ෂොට් එකෙන් පටන් අරගෙන පේෂන්ට්ගේ රෙස්පොන්ස් එක බල හිමීට යටට එනවා. හරිද? හරිද ළමයි? හරි. එතකොට මේ ටයිට්‍රේටින් ඩෝස් රෙජිම් එකේදී ගොඩක් වෙලාවට මේ ටයිට්‍රේටින් ඩෝස් රෙජිම් එකේදී ගොඩක් වෙලාවට මොනිටරින් දිගටම කර ඩ්‍රග් ඩෝස් එක පහළට ගේන එක තමයි කරන්නේ. හරිද ළමයි? හරිද? හරිද ළමයි? හරි. වර්නිකියස් එන්කෙෆ් එකක් ආවොතින් වර්නිකියස් එන්කෙෆ් එකක් ආවොතින් අපේ ඩ්‍රග් ඔෆ් චොයිස් එක තමයි තයමීන්. IM තයමීන්. එතකොට 200 to 300 මිලිග්‍රෑම් ඩෝස් එකක් දවස් 5ක් දෙන්න ඕන. හරිද ළමයි? හරිද ළමයි? හරිද ළමයි? හරි. වර්නිකියස් වෙන්න කියන්නේ විටමින් B තමයි තයමීන් කියලා දෙන්නේ. හරිද? එතකොට විටමින් B එක අපි දෙන්නේ සේෆ් රූට් එක තමයි IM. IV රූට් එකකුත් IV දෙන්න පුළුවන්. හැබැයි IV අපි මැනේජ් කරන්න යන්නේ නැහැ ළමයි. හරිද? IV තයිමින් දෙන්න පුළුවන්. එතකොට ඩෝස් එක සාමාන්‍යයෙන් ටිකක් වැඩියෙන් දෙන්න ඕනේ. ඒව නම් එච්චර අහන්නේ. IV දෙනව නම් ඩබල් ඩෝස් දෙන්නේ 400 to 600 මිලිග්‍රෑම් IV ඩෝස් එකක් දෙන්නේ. ඒ වුණාට මෙන්න මේ 200 300 ඩෝස් එක දන්නව නම් මට වැඩිත් එක්ක ඇති. හරිද? 200 300 ඩෝස් එක දන්නව නම් මට වැඩිත් එක්ක ඇති. ඒක දවස් 5ක් දෙනවා ගහන සයිට් එක රොටේට් කර. හරිද? එතකොට ඔයාලගෙන් එක ෆේමස් MCQ එකක් තියෙනවා. ඇයි IV තයිමින් දෙන්නේ නැත්තේ කියලා. IV තයිමින් දෙන්න නැති වෙන මේන්ම රීසන් එක තමයි ඇනෆිලැක්සිස්. හරිද ළමයි? ඇනෆිලැක්සිස්. හරිද? හරිද? හරි. ඊළඟට ඩිලීරියන් ට්‍රෙමන්ස් වලත් ඉතින් වැඩි වෙනසක් නෑ ළමයි. හිමීට කියවලා බලන්න අර විදිහට විද්‍රෝවල් එකේදී මේක දෙන එක තමයි තියෙන්නේ. ක්ලෝඩයිසිබොක්සයිඩ් කියන එක දැනගත්තාම ඇති. හැම එකටම ওই ටික තමයි. විද්‍රෝවල් වුණත් වර්නිකියස් එන්කෙෆලොපති වුණත් ওই ටිකට හැම එකටම අගුලටම ওই ටික තමයි. කාට හරි පේෂන්ට් කෙනෙකුට liver diseases තියෙනවා නම් එයාට ක්ලෝඩයිසිබොක්සයිඩ් දෙන්න බෑ ළමයි. හරිද? හරිද?
හරිද? හරියයි. ඊළඟට ඒකට දෙන්න පුළුවන් ඩ්‍රග්ස් දෙක තමයි ඔක්සසිපෑම්නුයි ලොරසිපෑම්නුයි. මේ දෙක තමයි දෙන්න පුළුවන්. ඔක්සසිපෑම්නුයි ලොරසිපෑම් එකයි. මේවත් MCQ වල අහලා තියෙනවා. මේ මම MCQ පොයින්ට්ස් ටික හයිලයිට් කර කර පෙන්නන්නේ. හරිද? ඊළඟට සීෂ එකක් ආවොතින් හරිද? සීෂ එකක් ආවොතින් ඒ කියන්නේ ඇල්කොහොල් විද්‍රෝවල් එක සීෂ එකක් වගේ මැනිෆෙස්ට් වෙන්න පුළුවන් නේ. එතකොට සීෂ එකක් මැනේජ් කරන විදිහට මැනේජ්මන්ට් එක ස්ටාර්ට් කරනවා. අපි සීෂ එකක් යුෂුවලි මැනේජ් කරන්නේ ඇන්ටි කන්වල්සන්ට්ස් දීලා. අන්න ඒ වගේ තමයි මැනේජ් කරන්නේ. හරිද? එතකොට මේ ඒකේ වැඩි වෙනසක් නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ආන MCQ එක තමයි මේ වගේ විද්‍රෝවල් තියෙන පේෂන්ට් කෙනෙකුට සීෂ එකක් ආව කොහොමද මැනේජ් කරන්නේ කියලා. එතකොට කතන්දර දෙකක් නැහැ. තනිකරම පේෂන්ට්ස් වෙන අපි යුෂුවල් සීෂ එක මැනේජ් කරන විදිහ තමයි මැනේජ් කරන්නේ. හරිද ළමයි? හරිද ළමයි? හරියයි. හරිද? ඊළඟට නිකන් ඉන්න ෆ්‍රී වෙලාවක වෙන මේ ඩයිසල්ෆිරෑන් ඊළඟට නැල්ට්‍රෙක්සෝන් ටොපයිරමේට් ඔන්න ඔය ඩ්‍රග්ස් ගැන ඇකම්ප්‍රොසේට් ඔන්න ඔය නිකමට කියවලා තියාගන්න. නම් 4 තිබුණත් ඇති මට. හරිද? ළමයි හරි. තේරුණාද ඇල්කොහොල් විද්‍රෝවල්? අම්මෝ. ළමයි ඇල්කොහොල් විද්‍රෝවල් තේරුණාද? ඇල්කොහොල් තේරුණාද? ඔය ඔව්. මේ ක්‍රැම්ප්. මේ ඇල්කොහොල් විද්‍රෝවල් තේරුණාද? ක්‍රැම්ප්. ඇල්කොහොල් විද්‍රෝවල් එකේදී ළමයි ඔන්න ওই ටික දැනගත්තනම් මට වැඩිත් එක්ක ඇති ළමයි ඈ. ওই ටික දැනගත්තනම් වැඩියනුත් එක්ක ඇති නොතේරිච්ච තැන් තියෙනවද? ළමයි නොතේරිච්ච තැන් තියෙනවද? ළමයි නොතේරිච්ච තැන් තියෙනවද? ළමයි නොතේරිච්ච කම්ප්ලිකේටඩ් එජ් තැන් දෙනවා නම් කියන්න මේ ලක්මී මම මේක තුලා මේක අර නෝට් එක මම කියලා දුන්න ඕඩර් එකට ගොඩාක් පොයින්ට්ස් කියලා දුන්නා මේ මම ටොපික් එකට පිටින් එතකොට මේ ඒ ටික එක්ස්ට්‍රා පොයින්ට්ස් ටික මේ ලක්මී මම අනිත් කට්ටියට ෂෙයා කරගන්න පුළුවන් විදිහට නෝට් එක හරියට කම්ප්ලීට් කරලා දාන්න. හරිද? ක්ලිනිකල් නෝට් එකේ තමයි මේ තනිකරම මැච් එක තිබුණ තනිකරම ක්ලිනිකල් නෝට් එකේ. එතකොට මේ ඔයාලා ඒ ටික හොඳට පාඩම් කරගන්න. මම කියපුව තේරුණාද ළමයි ඔයාලට? ගැටලු සහගතයි වගේද? ළමයි ගැටලු සහගතයි වගේද? තේරුණානේ. හරිද? මේ තේරෙන්නේ නැති අපහැදිලි තැන් තිබුණොත් ඕන වෙලාවක අහන්න. මේ ඒවට උත්තර දෙන්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. MCQ කරන්න. හරිද? මේ ඔයාලට ප්‍රශ්නයක් આવොත් මෙච්චර ඇල්කොහොල් සයිකියාට්‍රි දැනගෙන මොකද ඒ ගැන වැඩි මම ඉන්ට්‍රස්ට් එකක් නැත්තේ කියලා අත්‍තරම මේ ෆීල්ඩ් එකේ සයිකියාට්‍රිස්ට්ලට හම්බ කරන්න අමාරුයි. ඒ කියන්නේ මේ සයිකියාට්‍රිස්ට්ලට හම්බ කරන්න අමාරුයි. මොකද පැය ගාණක් ඔය කතන්දර ටිකයි ඔය ටික අහලා අන්තිමට ඉතින් පැය ගාණක් අහලා 2000 දෙන්න. එතකොට අර අනිත් ඒවා ඉතින් ටුක් ගාලා මාකට් කෝල් ස්ටැටිස්ටික්ස් ගාලා ලේසියෙන් කරනවා. ඒ නිසා මේ ඒක නිසා ස්ටෝරි එකක් කියලා කතාවක්වත් මට කතා නම් තියෙනවා මේ අද වෙච්ච එකක් කියන්න. අද උදේ වෝඩ් ඩවුන් කරනකොට රෙකෝඩ් එකක් නවත්තන්න.